කෙලවරනම් මේක එකක් නෑ ඒක එහෙම තමයි දැන් කතා කරන්නේ. කතුණා කත්තේ මෙහෙම ඉන්න ඕනේ. අපි පොට්ටක් හරි පොට්ටක් හැරුණා නම් එහෙම චාමර පොට්ටක් හැරුණා නම් මේ පැත්ත පස්ස කරවල හිටියා වගේ සීන් එකකින් හැරියානේ පුටුව විතරක් කරේ ඔකට බෑ අන්නේ ඉතින් හරි මම හදන්නම් හරිනේ මේක දුරස් වුණා නම් හරිනේ අපි ළඟ හරිනේ අපි පස්සට ගියා ඒක හරි petter di camera ඔකට headphone නැහැ මේකේ headphone නැහැ headphone එක අපිට පටන් ගන්න පුළුවන්ද? යට. නෑ, සාක්කුවේ යට සාක්කුව. terus mereka සුබ සන්ධ්‍යාවක් මම හිතනවා අපි කතා කරන විතර ඇහෙන ඇති කියලා අද විශේෂතාම් වැදගත් දේ මේ ආන්දරනේ මේ වහන්සේ වරන් පිළිගන්නවා මේ කතා බහට මේ අද ඉතාම වැදගත් දවසක් පළවෙනිට මේ සාකච්ඡාවේ පළමු අදියර කියන්නේ ගොඩක් අය මම හිතන්නේ අපි අඳුනගන්නේ අපිට හම් වෙන්නේ පළවෙනි වතාවට ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා අද බොහොම ඓතිහාසික දිනයක් අපිට මේ පොසොන් පොහොය දවස අද අපි ශ්‍රී ලංකාවට බුද්ධාගම කියන අපේ රට බුද්ධාගම ආවේ අද කියලා තමයි අපි සැලකන්නේ. හැබැයි ආයි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම අපිට බුද්ධාගම ඇවිල්ලාද කියන එක. ඒ කියන්නේ අපි ඇත්තටම බෞද්ධද කියන එකත් ඒ කියන්නේ බෞද්ධ භාවයේ නැත්නම් බුදුන්ගේ ඉගැන්වීම අපේ ජීවිතෙත් එක්ක ජීවිතේට අපි කොයිතරම් අරන් තියෙනවද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ රටට බුද්ධාගම කියන එක කොහොමද අපේ ජීවිතේට අරන් තියෙනවද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. මට හිතෙනවා ඉතින් ඒකින්ද මේ සාකච්ඡාව එක පැත්තකින් ගත්තයින් පස්සේ ටිකක් මේ හොඳ සාකච්ඡාවක් වී අර දෙවෙනි කාරණාව. ඒ කියන්නේ රටට බුද්ධාගම කෙසේ වෙතත් අපේ ජීවිතවලට බුද්ධාගම කොහොමද සම්බන්ධ කරගන්නේ? බුදුදහම හරහා අපි කොහොමද අපේ ජීවිත ඉදිරියදා ප්‍රශ්න දිහා බලන්නේ කියන එක ගැන ටිකක් විවෘත නිදහස් කතා බහ. දැන් හඳුනන සාමාන්‍යයෙන් පොදින සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවක් කියුවම ඒක සාමාන්‍ය ස්වරූපයක් තියෙනවා ආන්දරගෙන ඉන්නවා සුදුරෙන් කරගෙන වැඩ කියනවා මේ එතකොට මේක සාකච්ඡාවක් පැවැත්වුවත් කරුසරුව තමයි මේ මම වගේ චරිතයක් ටිකක් මගෙන් කරුසරුවා මම දන්නේ නොදැනී සමහරට එහෙමයි වගේ වචන කියන එකක් නැහැ මේ මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ ඒක එහෙම කියන්න හේතුව මම දන්නේ ඒක ආන්දරගෙන ගැටලුවක් නැති විදිය මේ ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ ඒව ගැනත් ඔයගොල්ලන්ට ඕන නම් හිතින් පුළුවන් අරය හරි මදි නේද මේ හඳුනන කතා කරපු විදිය වගේ ඒක ඔයගොල්ලන්ගේ අයිතිය නමුත් මම හිතන්නේ ඊට වඩා මේ කතා කරන දෙයක් එක්ක සම්බන්ධ වුණා නම් අර බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති බණක් අහන්න නැති ඒ කාලේ කියන්නේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන බණ නෙවෙයි වෙන මොන හරි අවලං ඉන්නේ එක්ක සිවුර එක්ක පුටුව අයියෝ මෙයා වටන පුටුවක ඉන්නේ වගේ මොන හරි හිතන ඉතින් අර කියන කාරණා මිස් වෙනවා. ඒ කියන්නේ ඒ වගේ අර
අනුශාංගික කාරණා පොඩ්ඩක් අපිට අමතක කරලා අපිට පුළුවන් නම් මේ වැඩේ ඇත්තටම අපේ ජීවිතේට බුද්ධාගම කොහොමද සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක හිතන අපිට එක ලොකු එහෙම ප්‍රවේශයක් තිබ්බොත් ඒක හොඳ පිටුහලක් වෙයි කියලා. ඒ අතර මම තව දෙයක් මට හිතෙනවා හම්බුනේ මම කියන්නේ නිකන් අපේ මේ 82 ඉපදිච්ච කියන වයස අවුරුදු වලින් ගත්තොත් 39ක්. ඒතර වයස අවුරුදු 39 කියන්නේ 40ට ඇවිල්ලා තියෙනවා. අපි කතා කරන්නේ ආදර නීතියද. ඒතර අපිට ආදරය ගැන ගත්තයින් පස්සේ මේ වගේ වයසේ කියන්නේ අපේ මේ සම්වයස් වල ඉන්න පුළුවන් අයගේ තියෙන්න පුළුවන් යම් ජීවිතවල වෙන්න පුළුවන් දේවල් කියලා මට උපකල්පනය කරන්න පුළුවන්. ගොඩක් අය කසාද බඳලා තියෙන්න පුළුවන්. සමහර අය කසාද නොබැඳින්න පුළුවන්. කසාද දෙකක් යම් කිසි කාලයක් වෙන්න පුළුවන්. සමහරට අර මේ ආදරෙන් හම්බෙලා ඒ ආදරය දැන් ටිකක් ඒකාකාරී දේවල් වෙලා යම් විදියට අර මොකක්ද ඒකට කියන්නේ යල් පැන ගිය තත්යකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. දරුවෝ ඉන්න පුළුවන්. දරුවෝ දැන් ලොකු වෙමින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෝ කුරුතල් කාලේ ඉවරලා ලොකු වෙමින් සමහර අම්මලා තාත්තලා ඉන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ වයස වෙලා තියෙන්න පුළුවන්. ආදරෙන් ඉඳලා ඒගොල්ලෝ බැඳලා තිබ්බට දැන් ටිකක් අම්මලා තාත්තලානුත් කරදර ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වයසින් ඉඳන් ඒ වගේම සමහරට අම්මලා තාත්තලා ඒ කාලේ අපිට සැර කරද්දී කියද්දී කියපු දේවල් දැන් තේරෙන්නත් පුළුවන්. තමන්ගේ දරුවෝ ඒ විදිහට හැසිරෙනකොට තමනුත් ඒ විදිහට එනකොට ඔන්න ඔය වගේ නිකන් සරල ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එක්ක ඉන්න යුගයක ඉන්න කට්ටිය. ආයෙත් අනිත් පැත්තෙන් දැස්සවස මේ අපි ඉන්න විශේෂ රටේ තත්ත්වෙත් එක්ක කොරෝනා තත්ත්වෙත් එක්ක දැන් ගෙවල් වලටම ඉඳලා ජීවිතේ තව ඒකාකාරීව තව දැල්ලක ඉන්න මොහොතක තමයි අපි මේ කතා බහ කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා මම නිකන් මුලින්ම මේකට ප්‍රවේශයක් විදියට වහන්සේගෙන් නිකන් අහන්න මේ වගේ අර මම කියපු මේ ජීවිතේ ඒකාකාරීකම ඒක මොකද අර ඔක්කොම දේවල් ආදරයෙන්නේ දෙමාපියන් එක්ක අපිට තියෙන සම්බන්ධය දරුවෝ එක්ක තියෙන සම්බන්ධය අපේ සැමියා හා බිරිඳ එක්ක තියෙන සම්බන්ධය නැත්නම් වෙන ඕනම කෙනෙක් එක්ක තියෙන සම්බන්ධය ආදරේ නාමයෙන් අපිත් එක්ක ගැට ගහලා තියෙන්නේ ඒගොල්ලෝ ආදරෙන් තමයි අපි දෙමාපියොත් එක්ක අපිට සම්බන්ධය පවත්වන්නේ ළමයි එක්ක ඉතින් මේ ආදරේ නිසා මේගොල්ලෝගේ අපේ ජීවිතය ඒකාකාරීකම බවකට තල්ලු වෙලා තියෙන්න පුළුවන් මේ වහන්සේ හිතන්නේ අපි මේ වගේ මොහොතක කොහොමද අපි මේ ප්‍රශ්නේ බාර ගන්න? මේ ඒකාකාරීත්වය සහ ආදරයත් එක්ක ඔය කියන්නේ දැන් අපි ආදරේ නාමයෙන් තමයි අපි මේ ඔය දැන් පවුල් පක් වෙලා ඒක ඇතුලේ ඉන්නේ අපි ඒකත් එක්කනේ අපි ඒත් එක්ක තවදුරටත් ඉන්න නැත්නම් මේ ආදරය කියලාද තිබුණා නම් අපිට යන්නත් පුළුවන්. ඒක මානවලින් සොත් අපි ඔක්කොම ගිහිල්ලා මම අද ඔයගොල්ලෝ ගෙදර ඉඳි කියලා ඉන්නේ නැහැ. ඒකට මේ පද්ධතිය නඩත්තු කරගන්නත් වෙනවා අපිට. හැබැයි මේක දැන් ටිකක් මදි ඒකාකාරී. ඒකට මම ටිකක් දිගුත් ඒකත් එක්කම අර චන්ද්‍ර කිව්වා වගේ මම හිතන්නේ මෙතන අපි වෙන සාකච්ඡාව මම හිතන්නේ 82 කණ්ඩායම එතන මගේ වයසේ කට්ටිය. ඉතින් ඒකත් එක්ක මේක අනිත් එක ප්‍රයිවට් ගෲප් එකක් මේක පබ්ලික් ෂෙයා වෙන එකක් නෙවෙයි. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපිට ටික විවෘත සංවාදයක් කරන්න පුළුවන්. සමහර විට ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කතා කරන්න බැරි දේවල් තියෙනවා පෞද්ගලික මේ පොදු ස්ථානයක. සංස්කෘතියට එකඟ වෙන්න ඕනේ. නමුත් මම හිතන්නේ අපි හැමතිස්සෙම හැඳි ගොඩාක් කතා කරනවා වඩා විවෘතව සාකච්ඡා කිරීම අපේ එළව මෙලව දෙසිගති දෙකටම හේතු වෙනවා. මේ රෝගයට වැඩක් කරගන්න පුළුවන්. එතනින් යටත් අපිට එතනින් යට දෙයක් බලන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේ මම කතාව ටිකක් වෙනස්ම පැත්තකින් පටන් ගන්නවා. ඒ චාමරා කතාවට එන්න කලින් දැන් මේ පොසොන් පොය දවසේ එතකොට පොසොන් පොය දවසේ අපි දන්නවනේ කතාවට ආපාසල ගිහින් මිහිඳු හාමුදුරුවෝ අශෝක රජුගේ පුතා ඇවිල්ලා මේ තිස්ස රජුගේ මෝදඩේ යනකොට අහනවා ප්‍රශ්න කිහිපයක්. අඹ පැන. රජතුමනි මේ මොන ගහද? මේක අඹ ගහ. එතකොට මේ අඹ ගහ හැර වෙන ගස් තිබේ. සත්‍ය වෙනසක් බයි. මේ අඹ ගහ හැර වෙන අඹ ගස් තිබේද කියලා. එතකොට කියනවා එසේ තිබේ ස්වාමී. එතකොට ඊළඟට අහනවා එහෙනම් ඒ ගසුත් හැර වෙන ගස් තිබේ. තියෙනවා. ඒ තමයි අඹ. ඉතින් ඔය වගේ උත්තරයක් දෙනවා. දැන් මේක බැලුවොත් අපිට මේක හරි සරලයි. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නවා ගැහණු සහ පිරිමි. එතකොට පිරිමින්ව පෙන්නලා අහනවා පිරිමි නොවන කට්ටිය ඉන්නවා. ඒ ගැහණු කට්ටිය. එතකොට ගැහණු නොවන කට්ටිය ඉන්නවා. ඒක පිරිමි කට්ටිය. නේ? මොන අපිට කියනවා ගැහණු නොවන පිරිමි නොවන තව කට්ටියක් ඉන්නවා. අපිට සත්තු අලින් කිව්වොත් පෙන්නන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ඔක සරල ප්‍රශ්නයක් වගේ තේරුණාට මේකේ අපි නොහිතන පැකඩක් තියෙනවා. ඉතින් මම මේ ප්‍රවේශය කියන්නේ අර ආදරය කියන එක ඇත්තටම මේ විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන එක ගොඩාක් සාකච්ඡාවට බලලා තියෙනවා. චන්ද්‍ර කිව්වා වගේ මේ වෙනකොට වෙන්න ඔක්කොම වෙලා ඉවරයි සාමාන්‍ය කරුණු 40කට කිට්ටු වෙනකොට එකපාරක් බැඳලා පුරාණ දෙතුන් පාරක් තව ඩිවෝස් වෙලා බැඳලා මේ
සම්බන්ධතා කීපයක් තියලා අර ලයිෆ් සයිකල් එක මෙහෙට යන්න පුළුවන් ඔක්කොම ටික වගේ හම්බ වෙනවා. ඉතින් එතකොට දැන් අපි බලන්න ඕනේ අර සම්ප්‍රදායිකව මේක දිහා බලපු කෝණේ නෙවෙයි. ගොඩක් වෙලාවට මම අහුව චාමරගේ ඩිස්කෂන් සීරීස් වල ආදරය කියලා මිනිස්සු ආදරය කියලා මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ මේ අපිට ෆෝමැට් එකක් විදිහට හම්බ වෙන එකක් ඉස්සරහට අරගෙන. ඒ කියන්නේ සාජනන් රජුව ආදරය කරේ මෙහෙම, රෝමියෝ ජුලියට් ආදරය කරේ මෙහෙමයි කියන එක දිගටම අරන් යනවා. ඉතින් මම දැන් මේ කතාව නැතුව යන අබ පැණියනේ. ඉතින් අබ පැණිය අපිට මේ විදිහට බලන්න ඕනේ. දැන් මම හුවොත් මේ ලෝකේ ගැහැණු සහ පිරිමි කියලා જાති දෙකක් ඉන්නවා. අපි හිතමු මේ ලෝකෙන් එකපාරට අපි අයින් කරනවා ගැහැණු කට්ටිය. එතකොට ඉතුරු වෙන කට්ටියට පළවෙනියටම වෙන්නේ පළවෙනියටම මිනිස්සුන්ට තියෙන කරදර ගැහැණුන්ගෙන් එන කරදර ටික අඩු වෙනවා. ඒ ටික අඩු වුණාට පස්සේ ටිකක් දැන් අපි හිතමු මොකක් හරි ක්‍රමයකට ළමයින්ට හම්බ වෙනවා. හැබැයි පිරිමි ළමයි විතරයි හම්බ වෙන්නේ. ඉතින් ටිකක් කල් යනකොට මේ ඉතුරු වෙන කොට්ටාසෙට අපිට වෙනම පිරිමි කියලා කියන්න ඕනවක් නැති වෙනවා. මොකද ගැහැණු කියලා කට්ටිය නැහැ. පිරිමි විතරයි ඉන්නේ. අපොන්නම් කියනවා බොන්ඩ වොමන් එකේ ඉන්නේ. ඒකෙත් ගැහැණු විතරයි ඉන්නේ. පිරිමි කට්ටිය අතුරු දාන්නේ නැහැ. ඉතින් දැන් ටිකක් කල් ඔහොම පිරිමි ටික ඉතුරු වෙනකොට අපිට පුළුවන් මේ කට්ටියට පිරිමි කියන්නේ නැතුව මිනිස්සු කියන්නේ. හැබැයි ඇයි අපි යා මිනිස්සු කියන්නේ? මිනිස්සු නොවන සත්තු జాතියක් තියෙනවා. මට කිරියේ නැහැ නෝ. ඉතින් මිනිස්සු නොවන සත්තු జాතියක් ඉන්නවා. ඉන්න තරමයි මිනිස්සු කියලා වෙන කණ්ඩායමක් හඳුන්වන්න වෙන්නේ. එතකොට මේ සත්තු ටිකත් අපි අයින් කරලා දැම්මොත් මේ ලෝකේ ඉතුරු වෙන කට්ටියට අපිට කියන්න පුළුවන් ජීවීන් කියලා. එනම මනුෂ්‍ය සත්ත්ව කියලා කාණ්ඩ දෙකකට ඕනේ. අපි ජීවීන් කියලා කියන්න පුළුවන්. හැබැයි ඇයි මේ ජීවීන් ඉන්නේ? ජීවීන් නොවන අජීවී මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් වගේ ටිකක් තියෙන ඉන්න තමයි ජීවීන් කියන්නේ. ඉතින් දැන් අර මිහිඳුහාමුදුරුවෝ අහපු පැනේ ඔන්න ඔය වගේ ගැඹුරු පැනයක්. ඇත්තටම මේක තමයි මේ බුද්ධ දර්ශනයේ මූලිකම ඉගැන්වීම වන පටිච්ච සමුප්පාදය කියන එක ගේන්නේ. ඉතින් මේක අද දවසේ මේ බණ සාකච්ඡාවක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මට කියන්න ඕනේ මේක අපි මිහිඳුහාමුදුරුවන්ගේ ඒ අහපු පැනේ ගොඩක් ගැඹුරට හිතුවේ නැහැ. නමුත් මේ දර්ශනය ඊටාම ගැඹුරු පැතිකඩක් තියෙනවා. ඒ කියන්නේ මේ අඹ තියෙනවද නැද්ද කියන එකක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ඉති ඉමස්මින් සති ඉදන් හෝති. සරලව කිව්වොත් යම් කිසි දෙයක් පවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක පැවතීම නිසා පමණයි කියන එක. හරියට කිව්වොත් දැන් අපි ඇසයි රූපයි කියන. දැන් මගේ ඇහෙන් මම රූප බලනවා. හැබැයි ඇහැ කියන දේ අපිට අත දක්වන්න පුළුවන් රූප පෙනෙන දේ. එතකොට රූප මම අර්ථ දක්වන්නේ ඇහෙන් බලන දේ. ඉතින් මේ ඇහැයි රූපයි කියන දෙක කවදාවත් ලිහන්න බැරි ගැටයකින් එකට වෙලිලා තියෙනවා. ඇහැ තියෙන තාක්කල් රූප තියෙනවා. රූප නැති වුනහම ඇහැ ගැන කතා කරන්නත් බෑ. ඇහැ නැති වුනහම රූප ගැන කතා කරන්න බෑ. මේකට අර්ථයක් කියන්නේ මේක පවතීම තුල. නැත්නම් මේක තවදුරටත් අර්ථවත් දෙයක් නෙමෙයි. අර්ථවත් දෙයක් නෙමෙයි. හොඳ කියන දෙයට එතකොට අර්ථයක් තියෙන නරක කියන දෙයට පවතින තැන විතරයි. දැන් උදාහරණයක් ගත්තොත් මේ අපි වතුර භාජන දෙකක් අරන් එකක සීතල වතුර අනිත් එකේ රස්නේ වතුර. අපි රස්නේ වතුරට රස්නේ වතුර කියන්නේ රස්නේ නොවන ස්වභාවයක් ලෝකේ පැවතීම නිසා පමණයි. එහෙම ස්වභාවයක් ලෝකේ නැත්තම් අපිට වෙනම රස්නේ කියන්න ඕනේ නැහැ. ඉතින් දැන් ඇයි මම මේ කතාව කිව්වේ අර ආදරයට આવොත් ආදරේ අපිට තියෙන හම්බ වෙන එකක් තමයි ආදරේ හරි සුරක්ෂිතයි. ආදරෙන් වෙලිලා ඉන්නකොට ඒක දෙමව්පියන්ගේ ආදරේ, බිරිඳගේ ආදරේ, සැමියාගේ ආදරේ වෙනකොට ඒ ආදරයත් එක්ක එන එකක් තමයි සුරක්ෂිතභාවය. ඒ කියන්නේ තව විදිහකට ගත්තොත් මේ ආදරය ඇතුළත මට තේරෙනවා යම්කිසි පාලනයක් කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ පාලනය මට අන්‍යෝන්‍යව මියුචුවලි හම්බ වෙන්නේ නැත්තම් මම ඒක සමහරට බලෙන් හරි ඒ පාලනය අත්පත් කරගන්නවා. උදාහරණයක් විදිහට අපිට කාවාරි කසාද බඳින්න පුළුවන් එයාගේ අකමැත්තෙන්. හැබැයි නීතියේ ආශිර්වාදය උට. එහෙම කරන්නේ සමහරවිට අර විවාහ කරගන්නකොට අර ප්‍රොපෝස් කරපු වෙලම ඒ එහා පැත්තේ මිනිස්සයා කැමති වුනේ නැතත් අපි බලෙන් එයාව අත්පත් කරගන්නවා. ඉතින් මේ අත්පත් කර ගැනීම කියන එක එකත් එක්ක එන එක තමයි පාලනය කියන එක. මොකක් හරි අපිට අයිති කියලා කියන්නේ අපිට ඒක පාලනය කරන්න පුළුවන් ඉන්න. තව විදිහකට දැන් අහස තරු වලට වගේ අයිතිවාසිකම් කියලා තේරුමක් නැහැ. තව අපිට පාලනය කරන්න බෑ. ඉතින් හිතයි තියෙන මේ තරු මගේ කියතනේ. එතකොට දැන් අයිපාරක් අපිට පාලනය වැඩි වෙන තරමට අපි ඒක කියනවා මට ගොඩක් අයිති කියලා. දැන් උදාහරණයක් විදිහට අතන කාර් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඔයාලට අයිති එක කාර් එකයි. ඇයි මේ කාර් එක අයිති කියන්නේ මට ඕන වෙලාවට යතුරු අරන් මේක පදවගෙන යන්න පුළුවන්. අනිත් කාට එහෙම කරන්න බෑ. ඉතින් මගේ ඇඟ මගේ අතපය මට ඊට වඩා අයිති. මොකද මට වැඩි පාලනයක් තියෙනවා. ඔය වගේ ආදරේදිත් මෙන්න මේ පාලනය කොච්චර කරන්න පුළුවන්ද? ඒ තරමට ඒ ආදරේ මට අයිති කියලා කියනවා. ඒ අයිතිවාසිකමත් එක්ක මට දැනෙන ලොකු සුරක්ෂිතභාවයක්. ඉතින් එක්තරා විදිහකට අපිට කියන්න පුළුවන් අර කම්ෆර්ට් සෝන් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර
පොඩි කුරුල්ලෙක් වුණත් එයාගේ කූඩුව ඇතුලේ ඉන්නවා මේ එළියට බහින්න බයයි. නේ ඒ වගේ අර අපි හැමෝටම තියෙනවා කම්ෆර්ට් zone එකක්. අපි කම්ෆර්ටබල් වෙන්නේ අපි අර මේ ෆෝන් එක ගහගත්තොත් මේකට කිට්ටු කරලා ළඟින් තියන් කතා කරමු කියලා. එමුත් කොහෙද මේක ගහනකොට උකට. දැන් ශබ්දය ඇහෙනවද කියලා අපිට බලන්න තියෙන්නේ. මං හිතන්නේ අපි මෙහෙම කතා කරගෙන යමු. එතකොට මේ ඉතින් දැන් මම මේ කියාගෙන ආවේ අර අයිතිවාසිකමත් එක්ක එන එක තමයි අපි අයිතිවාසිකම් කියන්නේ අපිට පාලනයක් තියෙනවනේ. එතකොට අපිට පාලනය ලැබෙන්න අපිට ඒක තුළ සුරක්ෂිතභාවයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි කම්ෆර්ටබල් zone එකකට යනවා කම්ෆර්ට් zone එකට. ඉතින් මේ මිනිස් සිතේ ස්වභාවය තමයි අර මේ මහින්ද හාමුදුරුවෝ තිස්ස රජුරුවන්ගෙන් අහපු ස්වභාවයම මිනිස්සුන්ගේ තියෙනවා. මේ අබ තියෙන්නේ අබ නොවන ස්වභාවයක් ලෝකේ තියෙන හින්දා. මේ තියෙන සුරක්ෂිතභාවයත් එක්කම තියෙන අනිත් එක තමයි මේ සුරක්ෂිතභාවය ටිකක් කල් යනකොට අපිට කම්මැලි වෙනවා. ඒ සුරක්ෂිතභාවය කම්මැලි වුණාම අපි එතනින් එහාට ගිහිල්ලා අපේ කම්ෆර්ට් zone එකෙන් එළියේ තියෙන මොකක් හරි දෙයක් ළඟා කරගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට මේ අපි මේ කම්ෆර්ට් zone එකෙන් එළියට ගියාට එතන තියෙනවා තව හැඟීමක් බය කියලා. කම්ෆර්ට් zone එකේ ගිලී තිනවා අනාරක්ෂිත. අනාරක්ෂිතභාවය. ඒක ඇතුළේ තියෙනවා සුරක්ෂිතභාවය. ඉතින් මෙන්න මේ අනාරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අතර ගැටුමක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒක ඇතුළේ සමනය නොවන ගැටුමක් තියෙනවා. ඉතින් වෙලාවකට හිතනවා මේ වයිෆ් හරි හස්බන්ඩ් එක හරි සුරක්ෂිතභාවය ඇතුළේ ඉන්න එක හොඳයි කියලා. ටිකක් වෙලා යනකොට ඒ සුරක්ෂිතභාවය කොච්චර හොඳ වුණත් ඒක කම්මැලි වෙනවා. ඒක කම්මැලි වුණාම අපි අනාරක්ෂිතභාවයකට යනවා. ඒක කම්මැලි නෑ. නෑ, ඒක කම්මැලි නෑ. ඒක දේවල් වෙන්න පුළුවන් interesting. හැමතිස්සම කුතුහලය තියෙනවා. තියෙනවා. හැබැයි ඒකේ තියෙන වැඩේ තමයි ඒ අනාරක්ෂිතභාවය ඇතුලේ බය උපරිම කරලා අපිට හම්බ වෙනවා. දැන් කියනකො දැන් අනාරක්ෂිත තියෙන්නේ අනාරක්ෂිත ප්‍රේමය, අනාරක්ෂිත ලිංගික හම්බෙන්න. ඒ හැම එකෙම යම්කිසි බයක් තියෙනවා. ඉතින් බය වැඩි වෙනකොට ආයි සුරක්ෂිතතාවයට එනවා. සුරක්ෂිතතාවය කම්මැලි වෙනකොට ආයි අනාරක්ෂිතතාවයට ඒ එනවා. කියන්නේ මිනිස්සුන්ට එක්තරා විදිහකට ගත්තොත් මේ බය වැඩියෙන් ඉන්නත් අමාරුයි. එතකොට මේ පැත්තට එනවා සේෆ් සෝන් එකට එනවා. ආයි සේෆ් වැඩිපුර ඉන්නකොට පොඩ්ඩක් නිර්භීත වෙන්නත් හිතනවා. ඒ දෙපැත්තට ඒගොල්ලෝ දෝලණය වෙමින් තමයි එක්තරා විදිහකට ඉන්නේ කියන එක නේද? අපේ ශබ්දය දැන් හරිනේ. හරි. එතකොට දැන් ඔන්න හරි. ඔය ස්වභාවය තියෙන නිසා අපිට කවදාවත් හිතේ සැනසීමක් සදාකාලිකව හම්බෙන්නේ නැහැ. අපි ඉතින් ওই දෙපැත්තට දෝලණය වෙවි ඉන්නවා. සුරක්ෂිතභාවය වෙලාවකට හරිම සුන්දරයි. හැබැයි ටිකක් වෙලා යනකොට ඒක බෝරින් වෙනවා. එතකොට අපි අනිත් පැත්තට පයින්නවා. ඒක අනාරක්ෂිතයි. ඒක ඉන්ටරෙස්ටිං. ඒක එක්සයිටිං. හැබැයි ඒක ටිකක් වෙලා යනකොට බය හිතෙනවා. බය හිතනම අපි ආයි සුරක්ෂිතතාවයට එනවා. දැන් අර ආම්දුර එක වැදගත් දෙයක් කිව්වා මේ සැනසීම කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ ජීවිතේ මේ හැමෝගෙම තියෙන ප්‍රශ්න වලක් තියෙන තයි සැනසීම තමයි හොයන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ අපි දැන් අපිට තියෙන මේ ලෝකේ තියෙන ඔක්කොම ගත්තාම ප්‍රශ්න තියෙන සමහර ලාවට වාහන තියෙනවා, ගෙවල් තියෙනවා, දරුවෝ ඉන්නවා, මේ ආදරය කරන්න අය ඉන්නවා, ඒ ගොඩක් ඒවා තියෙනවා. රස්සා තියෙනවා, සැනසීම නැහැ. ඒතකොට අපි හැමතිස්සෙම දකින්නේ අඩුවක් වගේ. කියන්නේ හැම මිනිස්සෙම ප්‍රශ්නයක් කියලා අන්තිමට කියන්නේ ප්‍රශ්නේ අවංකත කරාම සැනසීම නැහැ කියන එක. ඒතකොට දැන් සැනසීම කියන එක කොහොම කවදාවත් අත්පත් කරගන්න බැරි නෑ. ඒ කියන්නේ හැමතිස්සෙම ওই දෙපැත්තට මාරු වෙවි ඉන්න එක නම් ජීවිතේ අපිට කරමින් ඉන්න තියෙන්නේ. ඒ සැනසීම හොයන එකේ තේරුමක් තියෙනවා. ඔව් ඒකේ තේරුම තමයි අපිට සැනසීම නැහැමයි කියන්න බෑ. අපිට තාවකාලික සැනසීමක් තියෙනවා. මම ඒකට දැන් උදාහරණයක් ගන්නම්. දැන් අද ටිකක් අර පොලිටිකලි ඇක්ටිව් වෙච්ච දවසක්. ඉතින් අපේ දේශපාලනය ගන්නකො යහපාර ආණ්ඩුව පාත් වෙච්ච ගමන් කට්ටියකට හරි සතුට හිතුණා. ඒ සැනසීම ටිකක් කල් තියාගත්තා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ අලුත් ආණ්ඩුවක් ආවා. ඒ ආණ්ඩුව ආපු ගමන් ඒකේ සැනසීම තිබුණා. ඊට පස්සේ ඒක නැති වෙනවා. ඉතින් ඔය වගේ අපි හැමතිස්සෙම මේ පැත්ත මාරු කරනවා. අපිට සුරක්ෂිතයි කියන එක හිතන එක ළඟා කරගන්නවා. ඒක ඇති වුණාම අනාරක්ෂිතභාවය ළඟා කරගන්නවා. ඉතින් ওই දෙපැත්තේ අපිට සැනසීම කාලෙන් කාලට මාරු වෙනවා. කාලෙන් කාලට මාරු වෙනවා. ඔය දෙපැත්තෙම తాවකාලික සැනසීමක් තියෙනවා. ඉතින් දැන් ගොඩක් වෙලාවට දැන් මට සමහර මිනිස්සු හම්බෙලා තියෙනවා විශේෂයෙන් වෙන රටවල් වල ඒ කට්ටියට ගොඩක් වෙලාවට ඒ දෙකම අවශ්‍ය වෙලාවට මාරු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මං කිව්වොත් මේ ජීවිතේ යම්කිසි ගැටලුකාරී ස්වභාවයක් තියෙනවා කියලා ඒක පිළිගන්න ලෑස්ති නැහැ. හැබැයි ලංකාව වගේ රටක මං හිතන්නේ ඒක හරි හොඳයි. මොකද අපිට සැප සහ දුක දෙකම හම්බ වෙනවා මේ බැලන්ස් එකේ. අර මේ කියන්නේ සින්දුවරනේ සැප දුක සමබර වෙන්නම හම්බ වෙනවා. සමහර දැන් අපේ කැනඩාවේ හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරු කියන කතා එක මේ එහෙ දුක හරි අඩුවෙන් හම්බෙන්නේ.
ඉතින් දුක අඩු වුණාම මේ අපිට සැප පැත්ත වැඩිනේ. ඉතින් ඒක යම්කිසි ගැටලුවක් තියෙන බව තේරුම් ගන්න බෑ. ඉතින් අපිට වෙන රටවල් ඕනේ නැහැ. ලංකාවේ ඉන්න කට්ටිය දන්නවා සැප සහ දුක ගන්නට හම්බ වෙනවා. එතකොට මේ දෙකේම අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ ස්වභාව දෙකක් තියෙනවා. කොයි ස්වභාවයකවත් සදාකාලික සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේක පෞද්ගලික choice එකක්. සදාකාලික සැප හොයාගෙන යනවද නැත්නම් තාවකාලික සැප එන්ජොයි කරනවද කියලා. ඒ choice දෙකම අපිට ගන්න පුළුවන්. දෙකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි දැන් ඕක අතරේ දැන් බුද්ධ දර්ශනයනේ මම represent කරන්නේ. මම පෙනී සිටින්නේ. එතකොට බුද්ධ දර්ශනය හෝ ඕනෑම දෙයක්. ඒත් එක්ක මම තව පොඩි දෙයක් එකතු කරන්නම් අපේ මේ group එකේ ඉන්න කට්ටියට. අපි මේ දේවල් ගැන කතා කරන විශේෂයෙන් ආදරය වගේ දේවල් කතා කරනකොට එක මුනිවරයෙක් හිටියා කබීර් මුනිතුමා කියලා. ඒ කබීර් මුනිතුමා ඉපදෙන්නේ දිග කතාවක්. එයා ඉපදෙන්නේ මේ මුස්ලිම් පවුලකට. පස්සේ එයා ගිහිල්ලා Hindu බ්‍රාහ්මණයන්ගෙන් වේදය ඉගෙන ගන්නවා. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ ලොකු ගාලගෝටියක් වෙනවා ඒ මිනිස්සුන්ගේ. මෙයා මුස්ලිම් කට්ටිය කැමති නැහැ. මෙයා Hindu ඉගෙන ගන්නකොට Hindu කට්ටිය කැමති නැහැ මෙයාට උගන්වනවට. ඉතින් කොහොම හරි කබීර් මුනිතුමා කරන ප්‍රකාශයක් තියෙනවා. මිනිහෙක් අමරණීයත්වයට පත් වෙන්න නම් එහෙම නැත්නම් එන්ලයිටන් වෙන්න නිවන් දකින්න නම් එයා සොයාගෙන යන්න ඕනේ තුනක් තියෙනවා. එකක් තමයි ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. ඒක කරන්න අකමැති නම් මරණය කියන්නේ මොකක්ද කියන එක. ඒකත් කරන්න අකමැති නම් සැබෑ ප්‍රේමය කියන්නේ මොකක්ද කියන එක. ඔන්න ඔය ප්‍රශ්න තුන සොයාගෙන යන මනුස්සයාට අමරණීයත්වය හම්බ වෙනවා කියලා කබීර් මුනිතුමා කියනවා. දැන් මම මේ කබීර් මුනිතුමාගේ එක්සැම්පල් එකම ගත්තේ මෙතනදී තේරෙන්නේ නැති කබීර් මුනිතුමා මුස්ලිම් මිනිසෙක් විදිහට ඉපදිලා Hindu දර්ශනය ඉගෙනගෙන අමරණීයත්වයක් ගැන කතා කරනවා. අපි තේරුම් ගන්න ඕනේ මේ පොසොන් දවසේ මේ පන්සලකට වෙලා අපි කතා කරනකොට ආගමික සහ ආධ්‍යාත්මික කියන සටහන් දෙකේ වෙනසක් තියෙන බව. ඒ කියන්නේ ආගමික කියන හැඩතල ටිකක් තියෙනවා, රාමු ටිකක් තියෙනවා. දැන් අර චාමර මුලින් කතා කරේ මේ කතා කරනකොට අර එහේ ස්වාමීන් වහන්සේ ඒ වගේ කතා කරන එක නැති වෙයි කියලා ඉන්ඩෙම්නිෆයි කරේ. ඉතින් අපිට ආගමික කියලා ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ සංස්කෘතික රාමුවක්. නමුත් ආධ්‍යාත්මික කියලා හම්බ වෙන්නේ සංස්කෘතික රාමුවකට එහා ගිය දෙයක්. ඉතින් මේක කොහොමද බලන්න ඕනේ? ඇත්තටම බුදුහාමුදුරුවෝ ගත්තොත් ආගමික නායකයෙක් නෙවෙයි ආධ්‍යාත්මික නායකයෙක්. ඒ දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේක ගැන තවදුරටත් හොයන්න ඕන පුරාණ ඉන්දියාවේ උපනිෂද්වරු ගැන හොයන්න පුළුවන්. ඒ උපනිෂද්වරු අයිති වෙන්නේ ක්ලර්ජි කියන කාණ්ඩයට නෙවෙයි, පූජක කාණ්ඩයට නෙවෙයි. එයාලා අයිති වෙන්නේ ආධ්‍යාත්මික සොයා යන්නන් කියන කට්ටියට, සීකර්ස්ලා. ඉතින් මම ඒක කිව්වේ දැන් තව ටිකක් මේ වගේ සාකච්ඡාවක් කරන්න අපි ගොඩක් විවෘත වෙන්න ඕනේ. නේ අපි එක අදහසක පිහිටාගෙන ඉන්නේ නැතුව සංස්කෘතික රාම වලට බැඳෙන්නේ නැතුව ඊට වඩා විවෘත වුණොත් තමයි හොඳ සාකච්ඡාවක් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ කොයි දවසේ අපි ඉස්ලාම් ඉගැන්වීමක් ගැන කතා කරන ප්‍රශ්නයක් වෙන්න කරගන්න ඕනේ නැහැ. කරගන්න ඕනේ නැහැ ඇත්තටම. ඇත්තටම අපිට ඒකේ දැන් අර කිව්වා වගේ මුලින්ම අපි කතාව පටන් ගත්තා වගේ පොතේ පිට කවරේ වෙන්නේ නැහැ. ඇතුලේ තියෙන එක හොඳ නම් ඒක ගන්න තියෙන්නේ. පිට කවරේ මොකක් ලියුණත් ඇතුලේ තියෙන එක හොඳ නම් ඒක අපිට වැඩදායක වෙනවනම් අනිත් මිනිසුන්ට හානියක් නැත්තම් සමාජයටත් හානියක් නැත්තම් අපි ඒක ගන්න තියෙන්නේ. ඉතින් ඒක හරියට බලලා. ඉතින් දැන් අපි කතා කරගෙන හිටියේ දැන් මේ ආදරය කියන එකනේ. ඉතින් මේ ආදරය කියන එක අපේ සංස්කෘතිය තුළ ඒක සමහරලාට ටිකක් ටැබූ විදියට පාවිච්චි වෙන්නේ. විශේෂයෙන් ආගම පැත්තට ආපුවම. අර කිව්වා වගේ පොසොන් දවසේ ආදරය ගැන කතා කරනවා කියන එක මේ එක සමහර කෙනෙක්ට විහිළුවක් සමහර කෙනෙක්ට තරහක් යන්න ඉඩ තියෙනවා. නේ ඒ කියන්නේ මම දැක්ක අර වැලන්ටයින් දවසේ ආදරය කරන්න එපා ඒ වෙනුවට සිල් ගමු කියලා හාමුදුරුවෝ ව්‍යාපාරයක් කරනවා. ඒ කියන්නේ යම්කිසි ආදරයට විරුද්ධතාවයක් තියෙන බව පේනවා. නමුත් ආයිපාරක් මම දකින බුද්ධ ශාසනය ඇතුළත මේ ආදරය එහෙම නපුරු දෙයක් විදිහට සලකන්නේ නැහැ. ඒක මිනිස්සුන්ගේ තව කනවා බොනවා වගේ තවත් එක අංගයක්. නමුත් වැදගත් දේ මේ කනවා බොනවා කියන එක අර පුරුද්දට කරගෙන යන එක නෙවෙයි. ඒ ගැන යම්කිසි දැනුවත් භාවයකින් එතනින් ඒක ඒ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන එක. නෑ හාමුදුරුවෝ මේ කතාව කරගෙන යන්න මේ මට අර සමහර ප්‍රශ්න ඒවල තියෙනවා සමහර අය මම ඒක පොඩ්ඩක් නේද ඒ ප්‍රශ්න ටිකක් හරි. එතකොට ඇත්තටම මේ මං හිතන්නේ දැන් අපි දෙන්න සාකච්ඡා කරනවට වඩා මේක ගැන විවෘතව මේ මොකක් හරි හේතුවකටනේ අපි දෙන්නට මේ සාකච්ඡාවට එන්න කිව්වේ. ඉතින් මේ සාකච්ඡාවට තියෙන තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ඉදිරිපත් කරගන්න එක තමයි මේ වෙලාවේ හොඳම වැඩේ. පෞද්ගලික ප්‍රශ්න කිව්වම දැන් සමහර ඒවා අපිට කතා කරන්න බෑ. නමුත් සමහර ඒවා අපිට කැටගරිකල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම දැන් උදාහරණයක් ගන්නම්. මම ගොඩක් වෙලාවට අපේ වයසේ යාළුවන්ගෙන් මට අහන්න තියෙන එකක් තමයි විශේෂයෙන් මම ඒක අවස්ථා කීපයක ඉඳලා දකිනවා මිනිසුන්ට ඒ දෙ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මිනිසු දෙන්නෙක් කසාද බැඳලා අවුරුදු
දෙකක් තුනක් ගියාම ඒ රිලේෂන්ෂිප් එක ටිකක් බෝරින් වෙනවා. අර ප්ලැටෝ එකකට එනවා කියන්නේ. ඊට පස්සේ ළමයා ඉපදුනාට පස්සේ විශේෂයෙන් පළවෙනි ළමයා වගේ ඉපදුනාට පස්සේ ඒ දෙන්නගේ සම්බන්ධතාවය ටිකක් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙලා මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මිනිස්සු විවාහයට පරිබාහිර සම්බන්ධතා ඇති කරගන්න හදන පළවෙනි තැන තමයි මේ ළමයන්ගේ ආගමනයෙන් පස්සේ. ඒ පස්සේ ඒක මම ගොඩක් දැකලා තියෙනවා ඒක වැඩි වෙනවා. ඉතින් සමහරු ඒ ළමයා ටිකක් ලොකු වුණාට පස්සේ ඒ ළමයා ගැන උනන්දු වෙලා ඒ ළමයාව දැන් අපිට වැඩිපුර බලා ගන්න ඕනේ නැති වුණාම දැන් හරියට මේ කාලේ වගේ දැන් අවුරුදු 20 දී මේ බැන්දනම් 25 දී ළමෙක් හම්බුණා නම් දැන් වෙනකොට ඒ ළමයාට 10ක් 15ක් විතර වෙලා තියෙනවා. එතකොට දැන් ඒ ළමයා ගැන වැඩි හොයන්න ඕනේ නැහැ. එතකොට දැන් අපි වෙන ඔප්ෂන් එකක් විදිහට අපි හස්බන්ඩ් දිහා බලන්න ගියත් හස්බන්ඩ් හරි වයිෆ් හරි දෙපැත්තෙන් මම කියන්නේ. ඒකේ මේ බලන්න ගියාම දැන් ඒ ළමයා බලන්නත් ඕනේ නැති නිසා අපිට ඒ අදහස වෙන කෙනෙක් කරා යොමු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ආදරය කියලා අපි ගත්තට ඇත්තටම මොකද්ද කරන්න කියන එකේ ගැටලුවක් තියෙනවානේ. ඉතින් ඒකට මේ ඒක මට විස්තර කරන්න පුළුවන් මේ ධම්ම සංගණි ප්‍රකරණයේ තියෙන ආදරය ගැන. නමුත් ඒක ටිකක් ටෙක්නිකල් වැඩි. වහන්සේට පොඩ්ඩක් බැඳින් බාධා කරන්නම් මේ සමහර අය මේ දවස් දෙක තුනට යම් යම් අපේ පොඩි ප්‍රචාරණ වලට කරපු යම් යම් පෝස්ට් යටින් එහෙම මේ ඒගොල්ලෝ යම් යම් ප්‍රශ්න යොමු කරලා තිබ්බා. ඒතකොට මේ ප්‍රශ්න මම කියන්නේ එකින් එක උත්තර දීම කොහොම වුණත් ඒක ඇතුලේ තියෙනවා මේ ආදරය කියන එක ඒගොල්ලෝගේ ජීවිතේ ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ කොහොමද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම නම් විදිහට කිව්වොත් මේ එක්කෙනෙක් කියවලා තියෙනවා මෙයා ශාමිලා දිල්රුක්ෂි. ශාමිලා දිල්රුක්ෂි ප්‍රශ්න කිහිපයක් කියවලා තියෙනවා. මම කියන්නේ මේ ප්‍රශ්නේ අපි එකින් එක උත්තර දෙන්න කෙසේ වෙතත් අපි මේ ප්‍රශ්න වල සමහර දේවල් තියේවි අපිට ඒ ඔස්සේ සමහර දේවල් කතා කරන්න. ශාමිලා මුලින්ම අහනවා ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? අපේ හිතේ ඇතිවන අපිව රවට්ටන මායාවක් විතරද? කියන්නේ මායාවක් විතරද කිව්වම මායාවකින් එහා දෙයක්ත් තියනවද කියන එක ඒක ඇතුලේ අහනවා. ඊට පස්සේ අහනවා අපි හැමෝම ආදරේ හොයනවා. ඒක පස්සේ දුවලා හති වැටෙනවා. ඇත්තට මේ හොයන ආදරේ ලැබුණු අය මේ ලෝකේ ඉන්නවද? හොය යන ආදරේ හම්බ වෙච්ච જાතියක් කියලා කෙනෙකුත් මේකේ ඉන්නවද කියලා. ඔබ වහන්සේට ඕන මැදට පැනලා අපේ ප්‍රශ්නෙට උත්තර දෙමු කියලා නවත්තන්න පුළුවන්. මම නිකන් ප්‍රශ්නෙට කියන්නේ නැහැ. අපිට මේ ප්‍රශ්න ගොඩක් තියෙන හින්දා. තුන්වෙනියට ආයි යාම අහනවා සමහර ලෝකෙට පෙන්නගෙන ඉන්නවා යාලා පුදුම ආදරෙන් ඉන්නවා කියලා. ඒත් මේ ජීවිතය ඇතුලේ තියෙන ප්‍රශ්න ඇහුවම හිතෙනවා ඒ අනුන්ට පෙන්ලා තියෙන්නේ තනිකර බොරුවක් කියලා. ඔය ආදරෙන් ඉන්නවා කියන හැමෝම එහෙමද? අපි දකිනවා දැන් ඔය අපි ආදරේ ප්‍රශ්න කියලා කිව්වට දැන් අපි දකිනවා Facebook වල එහෙම ගොඩක් අය හරි මේ සුන්දර ඡායාරූප දානවා. ඒ යටිනුත් දාන කමෙන්ට් වල කවුරුත් දාන්නේ නැහැ. ඔය දෙන්න ප්‍රශ්නක නේද හිටියා ඊයේත් රණ්ඩුනා නේද? අද යාළුවා හොඳයි වගේ නෙමෙයි. ඒගොල්ලෝ හරි ෂෝක් හැමදාම ඔය දෙන්නකට ඉන්න ඔය විදිහටම ඉන්නවා කියලා තමයි දාන්නේ. හැමෝගෙම සුබ පැතුම් හිමි වෙනවා ඒ ඡායාරූප වලට. ඒ ඡායාරූප වල ඒගොල්ලෝ ට්‍රිප් ගියාම එහෙම ගියාම හෝටල් වලට ගියාම කන්න බොන්න ෆොටෝ දානකොට අපිට පේන්නේ නම් අර මේ කිව්වා වගේ බොහොම සැනසීමෙන් ඉන්න බවක් තමයි. ඒ පිටතට පෙන්වන එකක් විතරද නැත්නම් ඇතුළෙත් ඒ සැනසීම තියනවද කියන එක තමයි මම හිතන්නේ එයා එතන අහන්නේ. ඊට පස්සේ ආයි මම මෙයා ප්‍රශ්න කීපයක් තින්ද එයා ප්‍රශ්න ටික මුලින් කතා කරමු. තව ප්‍රශ්නයක් අහනවා එයා. සමහරුන්ට පොඩි කාලේ දෙමාපියන්ගෙන් ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ විවාහ වුණාම සහකරුවන්ගෙන් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. එතන ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ජීවිතය ගැන බලාපොරොත්තු අතහැරලා ජීවත් වෙනවා. ජීවිත කාලෙම විඳවනවා. මේ වගේ අයට නොලැබෙන ආදරේ වෙනුවට තියෙන රීප්ලේස්මන්ට් එක මොකක්ද සතුටින් ඉන්න. ඒතකොට මෙයා මේකේ කියන මේ ආදරේ හොය පොඩි කාලේ අම්මලාගෙන් ඒක ලැබුණාම පෙම්වතාගෙන් පෙම්වතියගෙන් ඊට පස්සේ දරුවන්ගෙන් පිටින් එහෙන් මෙහෙන් කොහෙන් හරි අර තමන්ගේ නැති මොකද්දෝ එකක් ආදරේ හොය යන අයට ඒක නැතුව ඒකට වෙන රීප්ලේස්මන්ට් එකක් තියෙනවද කියලා එයා අහනවා මේ සතුටින් ඉන්න. අපි ප්‍රශ්න තුනක් විතර තියෙන හින්දා අපි ඒ මුල ටිකෙන් නවත්තමු. ඉතින් පළවෙනියටම ආවා අදහසක් මොකක්ද ආදරය කියන්නේ කියලා. ඉතින් දැන් මෙතන තේරුම් ගන්න ඕනේ මම ආදරය කියන එකට යම්කිසි ෆ්‍රේම්වර්ක් එකක් තමයි මේ දෙන්නේ. ඉතින් මම අර කලින් කියන්න හැදුවා වගේ ධම්මසංගණි ප්‍රකරණයෙන් මට ඒක දෙන්න පුළුවන්. නමුත් ඒක අපිට මේ අපි බුද්ධ ආගමේ වචන ගොඩක් අපිට පුහුණුහුරු නම් ඒක අපි කතා කරන එක මෙතැන්ට මේ ගරුප් එකට වැදගත් නොවෙන්න පුළුවන්. අනිත් එක බුද්ධ ආගමේ නොවන කට්ටියත් මේක අහනවා නම් දැන් මම සංඥා සංකාර අදහස ගන්න පුළුවන් නැහැනේ. ඔව්. ඉතින් මම ඒක වෙන විදිහකට කියන්නම් සමහර තැන්වල ආදරය කියන එක අර්ථ දක්වලා තියෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ දෙමව්පියන්ගේ ආදරය ඕ සියලුම ආදර එකතුව ඒක නිකන් ත්‍රිකෝණයක් වගේ. ඒ ත්‍රිකෝණයක එක පැත්තක තියෙනවා අර තියෙන මේ සරාගී බව, පැෂන් එක.
අනිත් පැත්තේ තියෙනවා කමිට්මන්ට් එක. එතකොට කමිට්මන්ට් කියන්නේ අපි වගකීම. කමිටඩ්. මම උදාහරණ දෙන්නම් ඒවට. අනිත් පැත්තේ තියෙනවා ඉන්ටිමසි කියන එක. අපි කොච්චර එකිනෙකාට සමීපද කියන එක. ඉතින් සමීපතාවය එකට ඉන්න ගතිය කමිටඩ් ගතිය සහ පැෂනේට් ගතිය. ඔන්න ඔය තුන අතරේ ආදරය කැරකෙනවා කියලා. මම නිකන් උදාහරණයක් කියන්නම්. දැන් කමිටඩ් අපේ අජාන් බ්‍රහ්මංශ කියන හාමුදුරුවෝ නමක් ඉන්නවා. ඒ හාමුදුරුවෝගේ පොතක මම කියුවා ලස්සන කතාවක්. කමිටඩ් and ඉන්වෝල්ව්ඩ් කියන දෙකේ වෙනස මොකක්ද කියලා. දැන් අපි ගත්තොත් චිකන් ඩිෂ් එකකුයි බිත්තර ඩිෂ් එකකුයි චිකන් කියන්නේ කමිටඩ්. බිත්තර කියන්නේ ඉන්වෝල්ව්ඩ්. ඒ කියන්නේ චිකන් ඇවිල්ලා මේ කුකුල මරලා තමයි දාලා තින්නේ. ෆුලි කමිටඩ් ඒ වැඩේට. එතකොට ඉන්වෝල්ව්ඩ් කියන්නේ බිත්තරේ දාලා හැබැයි මැරිලා නැහැ. ඉතින් මම ඒක සරල කතාවක් කිව්වේ. ඉතින් ඕක දැන් අපි ගත්තොත් දැන් සමහර වෙලාවට අපිට තියෙනවා කමිටඩ් රිලේෂන්ෂිප්ස්. ඒ කියන්නේ අපි එතන ආදරයක් නැහැ. අපේ ලොකු සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපි එකට ඉන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගන්නකො දැන් සහෝදරයෝ දෙන්නෙක් කියලා. එහෙම විශේෂ ආදරයක් නැහැ. සමහරලාට මරා ගන්නවනේ අයියමලි නංගි අක්කා එක්ක. නමුත් අපිට එකට ඉන්න සිද්ධ වෙනවා. ඒක ඇතුළත එහෙම තියෙනවා සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් මේ arrange marriages වල සමහර වෙලාවට එතන තියෙන්නේ එකට ඉඳීමක් විතරයි. හැබැයි කමිට්මන්ට් එක තියෙනවා. ඒ arrange marriage එකක ඉන්න husband wife ට මේ wife ගේ විශ්වාසය රකින්න ඒ දෙන්න අතර ඒ සම්බන්ධතාවය තියෙනවා. හැබැයි එතන අර ආදරේ මං කියන්නේ අර passionate ආදරයක් අර කාමුකත් නෙවෙයි ඇත්තටම අර සුන්දර ආදරයක් කියලා කියන්නේ. අර පොඩි කාලේ අර පළවෙනි ආදරේ පිවිතුරු ගතියක් එහෙම එකක් නැහැ. හැබැයි ඊළඟට තව එකක් තියෙනවා ඔය පිවිතුරු බවයි අපි එකිනෙකාගේ ජීවිත කොච්චර මේට සමීප වෙනවද කියන එකයි දෙකක්. උදාහරණයක් විදිහට අපිට සමහර ලාවට මුලින්ම කවුරු හරි එක්ක යාළු වෙන්න පුළුවන්. ඒ යාළුකම එහෙම මේ අපි යාගේ ජීවිතයට අපේ ජීවිතය අනාවරණය කරන්න සම්බන්ධ වීමක් නෙවෙයි. එතන තියෙන්නේ තනිකරම අර රාගයම කියන්නත් බෑ. නමුත් ඒ කිසි පැෂනේට් ආදරයක් තියෙන්නේ. ඒකත් හොඳ ආදරයක්. ඒක තියෙන්නේ පැෂනේට් ගතියක්. පැෂනේට් කියන්නේ මොකක්ද ඒකට කියන වචනේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැෂනේට් කිව්වහම තියෙන්නේ ආශාව ලාලසාව වගේ වචනයක් කියන ඊට වඩා අපිට ආකර්ෂණයක්. ආකර්ෂණය අන්න හරි ආකර්ෂණය. එතන තියෙන්නේ ආකර්ෂණයක්. වසඟයක් වගේ වසඟයක්. ඒ කියන්නේ අපි දැකපු ගමන් කාට හරි ආකර්ෂණය වෙනවා. වශී වෙනවා කියන වශී වෙනවා. ඔව්. ඒක නරක දෙකක් නෙවෙයි. සමහරට ආදරේ මුල හරි ඒක අත්‍යවශ්‍ය එකක්. තියෙන එකක්. අපි රූපෙට වශී වෙනවා. කටහඬට වශී වෙනවා. ඒ ආකර්ෂණය තියෙනවා. නමුත් පෙන්වතිය ගැහණී පිරිමියෙක් නෙමෙයි ඒක වස්තුවක් වාහනයක් ඔය වගේ දේවල් වලට අපි වශී වෙන්නේ නේද? වශී වෙලා ඒක ගයක් දැක්කම මේක ගන්නම හිතෙන්නේ කාට හරි. ඒ වගේ. එතකොට මේ ආකර්ෂණය කියන එකට ප්‍රතිවිරුද්ධ නෙවෙයි වෙනස් හැඟීමක් තියෙනවා. ඒ තමයි මිනිස්සු දෙන්නේ කොච්චර ඉන්ටිමේට් වෙනවද කියලා. සමීප වෙනවද කියලා. දැන් අපිට ආකර්ෂණය වෙන්න පුළුවන් පිරිමියෙක් නම් කාන්තාවකට. නමුත් එහෙම ආකර්ෂණය වුණා කියලා සමීප වෙන්නේ නැහැ. එහෙම සමීපත්වයක් හදාගන්න ලේසිත් නෑ. අපිට හැමෝටම එහෙම අපේ හැඟීම් පාපොච්චාරණය කරන්න බෑ. එහෙම අපේ ජීවිතය බෙදා හදා ගන්නත් බෑ. ඒක වෙනම පැත්තක්. සමීප වීම. හැබැයි තව විදියකට කාට හරි කියන්නේ දැන් මම අතර පැන්නොත් ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් අපි තුමු උදාහරණයක් හැටියට කවුරු හරි කෙනෙක් ආදරේදී ගොඩක් වෙලාවට අපේක්ෂා කරනවා එයා මට ආදර නම් එයාගේ හැමදේම මට කියයි කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් මමත් හිතනවා මමත් කියන්න ඕනේ වගේ එකක්. ඒ කියන්නේ ඒක වෙන්නේ වෙනවා හෝ නොවෙනවා කීර්තිකරණය වෙන්නේ ඔබ වහන්සේ කියන විදිහට ඔය කියන සමීප සම්බන්ධය ඇතුළේ මිසක් අර පැෂනේට් වීම තුල අනිත් එක්කෙනාට දේවල් ඔක්කොම කියන්න එහෙම එකක් හැදෙන්න වෙන්නේ නැහැ. නෑ එහෙම එකක් නෑ. ඉතින් ඔය සමීප වීම තුල මිනිස්සු ගොඩක් තම තමන්ගේ අදහස් හුවමාරු කරගන්නවා. ගොඩක් අවංක වෙනවා ඒ පිළිබඳව. එහෙම ගතියක් තියෙනවා. හැබැයි තව සමහර වෙලාවට අපිට තියෙනවා ඔහොම දැන් පෞද්ගලිකව මම දන්න කපල් එකක් ඉන්නවා. ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් ඉන්නවා. ඒ මහත්තයාට මේ පිරිමි ළමයාට එයා කසාද බැඳලා ඉන්නේ. නමුත් ඒ ගෑනු ළමයා වෙනම ඉන්නේ. එයා මේ මැරේජ් එකට සම්බන්ධ නැහැ. නමුත් ඒ දෙන්න අතර ආදරයක් තියෙනවා. ඉතින් මේ ගෑනු ළමයා එයාගේ මුළු ජීවිතේම මට ඒ වගේ 3 දෙනෙක් විතර හම්බෙලා තිනවා. ඒ මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ අර පිරිමි ළමයා වෙනුවෙන්. එතකොට ඒ පිරිමි ළමයා ඇවිල්ලා මේ තමන්ගේ වයිෆ් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේ සම්බන්ධකම් තියෙනවා. ඒ දෙන්න ගොඩක් සමීපයි. නමුත් ඒ දෙන්නට කවදාවත් කමිට් වෙන්න බෑ. තේරුණාද? ඒ කමිට්මන්ට් කියලා කියන්නේ එක්තරා ආකාරයකට ඒක භෞතික කමිට්මන්ට් එකක්. නමුත් ඒ හැම භෞතික එකක්ම අපිට තේරෙන්නේ මානසිකව. ඒ කියන්නේ භෞතික දේ කරගෙන යනකොට ඒක මානසිකව තමයි තේරෙන්නේ. මොකද දැන් කසාද බඳිනවා කියන්නේ පේපර් එකක් සයින් කරනවා විතරනේ. නමුත් ඒක එහෙම කරාට ඒක මුළු සමාජයම පිළිගන්නවා. වඩා වැදගත් ඒ දෙන්නත් පිළිගන්නවා. අපි බැඳලා කියලා. ඔව් ඒ කියන්නේ මේ පේපර් එක වෙනම තියෙද්දි ඔළුවෙනුත් වෙන කිවිසුමක් ගහගෙන ඉන්නවා.
ගහගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම දැන් මම අනිත් පැත්තට දකිනවා මේ යම් ප්‍රශ්න නිසා ඩිවෝස් වෙන්න එන කට්ටිය. ඉතින් ඩිවෝස් කියන්නෙත් පේපර් එකක් විතරනේ. නමුත් ඒක ගැලවුණාට පස්සේ මිනිස්සු සහයටපත් වෙන විදිය හරිම විශ්මයජනකයි. ඒ කියන්නේ අපිට හිතෙන්නේ මේ ඔක පේපර් එකන්නේ ඔක මේ කසාදේ මේ උසාවියේ තියෙන කොලයක තියෙන එකක් විතරයි කියලා. නමුත් ඇත්තටම මිනිස්සු ඩිවෝස් වුණාම මේ කට්ටිය අර ලොකු බරක් හැල්ලු වුණා වගේ හිතෙන් හිතා ගන්නවා. මං හිතන්නේ එක දවසක් මේ මං හිතන්නේ සුසායක්කද බන්ද අපි කතා කරා මේ ජනවාරි මාසේ ගොඩක් ඩිවෝස් වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ තමයි මිනිස්සු රණ්ඩු වෙලා ඩිවෝස් ෆයිල් කරන්න ගන්නේ. ජනවාරි ඉඳලා මාස 3ක් 4ක් යනකොට ඒක වැඩි වෙනවා. ඒකට හේතුව විදිහට කවුද මන් දැක්ක කෙනෙක් කිව්වා අර මිනිස්සුන්ට එතන තියෙන පොඩි අර ඉවරයක් අර දැන් අවුරුද්ද ඉවරයිනේ. අවුරුද්ද ඉවරුනම අපිට ඒක කපලා ඊළඟට යන්න පුළුවන්. අලුත් ජීවිතය පටන් පටන් ගන්න ගන්නවා නේ. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අලුත් ජීවිතය පටන් ගන්න පුළුවන්. ඉතින් නෑ ඇත්තටම අවුරුද්ද ඉවර වෙනවා කියන්නේ මොකද්ද? එහෙම ඉවර වෙන එකක් හම්බ වෙන්නේ නෑ අපිට. කිසිම ඒක නිකන් අපි දාගත්ත සම්මතයක් විතරයි. නමුත් ඒ සම්මතය අපේ මනසට බලපානවා. මොකද පොදුවේ හැමෝම වශී වෙලා ඉන්න එකට අපි හැමෝම මේ මායාව ඇතුලේ වශී වෙලා ඉන්නවා. ඉතින් එතකොට දැන් ඔන්න ඔය විදියට අර පළවෙනි ප්‍රශ්නෙට ආදරය කියන එකට අපිට යම්කිසි ඇතුල්වීමක් කරන්න ඕනේ අප්‍රෝච් එකක් ගන්න පුළුවන්. සමහර ආදර තියෙනවා කමිට්මන්ට් එක උඩ පදනම් වෙච්ච. එයාලා ගාව තියෙන කමිට්මන්ට් එක විතරයි. මේ විවාහය ළමයෙක් ඉන්නවා. ඒ ළමයා නිසා අපි එකට ඉන්න ඕනේ. එච්චරයි. එතනින් එහාට දෙයක් ඒකේ නෑ. අනිත් පැත්තෙන් තියෙනවා මේ කමිට්මන්ට් එකක් නැහැ එතන. නමුත් එතන තියෙනවා මට මගේ ජීවිතේ ෂෙයා කරගන්න පුළුවන් එයත් එක්ක. මං සම්පූර්ණයෙන්ම අවංක වෙලා ෂෙයා කරගන්න පුළුවන් එයත් එක්ක. එහෙම එකක් තියෙනවා. තව පැත්තකින් තියෙනවා මේක එහෙම ෂෙයා කරගන්න යන්නේ නැහැ. මං එයත් එක්ක එකට ඉන්න යන්නෙත් නැහැ. නමුත් මට ආකර්ෂණයක් තියෙන්නේ මෙන්න මෙයත් එක්ක කියලා. ඉතින් දැන් ආයි පාරක් බටහිර මතයක් තියෙනවා. ඔන්න ඔය තුනම එකට තියෙන මැද තැනක් තිබුණොත් ඕක තමයි පරිපූර්ණ ආදරය කියලා. ඒ කියන්නේ පරිපූර්ණ ආදරයක ඔය කාරණා තුනම ඉෂ්ට වෙනවා. තුනම ඉෂ්ට වෙනවා නම් ඕක තමයි ඔන්න පරිපූර්ණ ආදරය කියලා. ඉතින් දැන් අපිට හොයාගන්න බලාගන්න පුළුවන් අපේ තුනෙන් කීයක් තියෙනවද ඒ කොයිතරම් මට්ටමකට තුනෙන් දෙකක්වත් පරිපූර්ණද නැත්නම් පරිපූර්ණ නැද්ද මොකද්ද කියන එක. ඉතින් ඔන්න ආදරේ පිළිබඳ යම්කිසි අර්ථකථනයක්. ඉතින් හැබැයි මේ හැමතිස්සෙම අපි මේ කතා කරන ආදරය ඇතුළත තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි හිතමුකෝ කොච්චර කමිට් වෙලා හිටියත් හැමදාම මේ පරිප්පු කනකොට පරිප්පු එපා වෙනවා. කොච්චර අපි මේ පැෂනේට් වෙලා හිටියත් ඒක අඩු වෙලා යනවා ටික කාලෙකින් නේ. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඔය තුන කාලෙන් කාලෙට වැඩි කරගන්න උත්සාහ කරන එක. ඉතින් ඒකයි මම කිව්වේ දැන් මේ ආදරය ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ආකර්ෂණය අඩු වෙලා යනවා. ඉතින් ඔය සාමාන්‍යයෙන් අපි ඔය කතාවල ඔය මේ පොප් කල්චර් එකේ දකින්න තියෙනනේ. ඉතින් ටිකක් වයසට ගියාම ඒ මේ ගෑනු ළමයාට බර්ත්ඩේ එකට මේ ලස්සන මේ ලොන්ජරි එකක් අරන් දෙනවා මේ හස්බන්ඩ්. එතකොට අපි හිතනවා මේ ආකර්ෂණය මේකෙන් වැඩි වෙයිනේ කියලා. ඒ සමහරලාට එහෙමත් වෙනවා. එහෙම නැත්නම් අපි දෙන්න වැඩි ෂෙයා කරගන්න නැති දේවල් තියෙනවා නම් තෙරපිස් කෙනෙක් ගාවට ගිහිල්ලා අපි ඒවා ඕපන් වෙන්න හදනවා. එහෙමත් පුළුවන්. එතකොට දැන් මේ හස්බන්ඩ් හැමතිස්සෙම ඔන්න ගෙදර නැත්තම් කොහොම හරි ආව ගෙනල්ලා කමිට් කරගන්නවා. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. කරලා ඕක ඇදගෙන යන්න පුළුවන්. ඉතින් අර ඕක හරියට අර මේ මොකද්ද අර සමහර වාහන තියෙන පරණ වාහන අර ඉස්සර දැන් නම් ඒව අඩුයි. අර මේ ටොයෝටා හැම එන්න කලින් තිබුණ වාහන තියෙන්නේ. ඒවා හැමදාම හද යන්න තියෙන්නේ. අපේ තාත්තට ඉස්සර තිබුණ Volkswagen කාර් එකක්. ඒකට මේ ඒකේ වොෂර් වලට දාන්නේ අර ටින් තලලා එහෙම තමයි දාන්නේ. ඒක හද ඇදගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට ආදරේ විදිහට හම්බෙන්නේ කොහොම ටින්කරින් කර කර ඇදගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සම්බන්ධ රිපෙයාර් කර කර අරන් යන හැමදාම වැඩිපුර තියෙන සත්‍යන්ත ගෑරේජ් එකේ සම්බන්ධය. ඒක ඔව්. ඉතින් මේ එහෙම යනවද නැත්නම් වෙන විදියකට යනවද කියන එක කොහොමත් ඒක තම තමන්ගේ කාරණාවක් නෙමෙයිද? අපි මේක ඊට පස්සේ තව ආයෙත් දෙවෙනි ප්‍රශ්නයක් තිබුණා. අපි හැමෝම ආදරේ හොයනවා. ඒක පස්සේ දුවන හති වැටෙනවා. ඇත්තට මේ හොයන ආදරේ ලැබුණු අය මේ ලෝකේ ඉන්නවද? හොඳ උදාහරණයක් එක දවසක් මම හිතන්නේ චාමරත් එක්ක මම ආදරේ ගැන නිකන් බලනකොට මම දැකපුවා මම මේ කියන්නේ මේකට සම්බන්ධ නෙවෙයි. නිකන් මම ජීවිතයේ ආදරේ කියන්නේ මොකක්ද කියලා හිතලා තියෙනවා ගොඩක් වෙලාවට. මොකද ආදරේ මට ගොඩක් මගේ ජීවිතයට සමීප වෙලා තියෙන ඉඳ. ඉතින් පුද්ගල වශයෙන් සමීප වෙලා තියෙන ඉඳ. එතකොට මේ මං අර දැකපු එකක් තමයි අපි ගත්ත හැම ශිෂ්ටාචාරයකම ඔය ආදරය ගැන යම්කිසි අදහසක් තියෙනවා. ඒ කියන්නේ චීනේ තියෙනවා මේ ආදරය ගැන පරම පවිත්‍ර ආදරයක් ගැන. ඒ චීනේ මේ තාවෝ ධර්මය, කොන්ෆියුසියස් ධර්මයත් එක්ක ගොඩනැගිච්ච අදහසක් තියෙනවා මේ දිව්‍ය ලෝකේ තමයි පර්ෆෙක්ට්ම එක තියෙන්නේ. පර්ෆෙක්ට් එක දැන් කෑම බීමක වුණත් දැන් අපි කියන්නේ අමෘතේනේ කන්න පුළුවන් හොඳම එක.
ගන්න පුළුවන්. එතකොට අමෘතය වගේ පර්ෆෙක්ට්ම එක තියෙන්නේ එහෙ. එතකොට මේ දිව්‍ය ලෝකෙත් තියෙනවා පර්ෆෙක්ට් ලව් කියන එක. ඒ ඉටර්නල් ලව් කියන එක. ඉතින් මේ පර්ෆෙක්ට් ලව් කියන එක මට හම්බ වෙන්නේ මට හරියටම ගැලපෙන බෙටර් හාෆ් එක හම්බුනාම. ඒ කියන්නේ මගේ එකට හරියටම අර ෆිට වෙන එක හම්බුනාම. ඉතින් එතකල් ඒක එහෙම නැත්තම් මට ඒක හම්බෙලා නැහැ කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් පෞද්ගලිකව මගේ ජීවිතේ මට නම් එහෙම හරියටම ෆිට වෙන එකක් හම්බුන්නේ නැහැ. එහෙම හම්බ වෙච්ච කවුරුත් මම දැකලත් නැහැ. මම එහෙම හම්බ වුණා කියලා හිතාගෙන හිටපු කට්ටිය ඉන්නවා. ඇත්තටම මේ ඔයාගේ බොස් කෙනෙකුත් හිටියා. මම කලින් කියලා තියෙනවා. මම ඒ කාලේ දැකපු පර්ෆෙක්ට්ම කපල් එක. නමුත් මට තේරුණා ඒ කපල් එක ඇතුළත් ඒ දෙන්න දැන් ඩිවෝස් වෙලා. මේ පර්ෆෙක්ට්ම කපල් පවා ඩිවෝස් වෙන්න පුළුවන් අපිට ඒක හැකියාව. ඉතින් එතනදී පෞද්ගලිකව චාමර මේ එකතු කරන්න මගේ අත්දැකීම් තුළ මං පරිපූර්ණ ආදරයක් දැකලා නැහැ. මගේ අත්දැකීමත් එහෙම තමයි. එතකොට හම්බුනේ හිතනවා මට ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි හැමෝම ආදරේ හොයනවා. ඒක පස්සේ දුවලා හති වැටෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දුවන එකේ හෝ හති වැටෙන එකේ. ඒ කියන්නේ දැන් මේ මොකක් හරි එකක් හොය ඒ කියන්නේ දැන් හිතන්නකෝ භාණ්ඩයක් මම නැති වෙලා හොයනවා. මට ඒක හම්බ වෙන්නේ. දැන් මට ඒකේ වේදනාව තියෙන්නේ මේ හොය ඉන්න එකේ. මම හොයන්නේ. මට හම්බෙන්නේ නැහැ. මම හොයන්නේ නැතුව ඉන්නවා. සමහර වෙලාවට දවසක සමහර වෙලාවට හම්බෙන් කොහේ හරි තැනක කකුලේ වදිනකොට වගේ ඇඳ යට අස් කරනකොට වෙන වෙලාවක සමහරට ඒ අපි කැමති જાතියේ හරි අපි හොය භාණ්ඩේ හම්බෙන්න පුළුවන්. නමුත් ඔය හම්බ වෙන්නේ නැතුව හොයන එක. ඒ කියන්නේ දිගින් දිගට එතකොට අපිට එන ප්‍රශ්නයක් ඒ හොයන එකේ තේරුමක් තියනවාද කියලා. ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට අපි උත්තර හොයන්න ඕනේ ගොඩක්ම ප්‍රායෝගික විදිහට. මම ඇයි එහෙම කියන්නේ? බුද්ධාගමේ කතා කරන බුද්ධාගම දුක පිළිබඳ කතා කරන දර්ශනයක් කියලා ගොඩක් කට්ටිය කියනවා. සමහරු ඇත්තටම සමහරු ඉතින් ඉන්න මේ අද කියන්නේ ලංකාවට දුක ගෙන අපු දවස්. ඒ කියන්නේ දුක හඳුන්වන්න නැහැ. ඊට ඉස්සෙල්ලා දුක කියලා එකක් දැනගෙන නැහැ කියලා. ඉතින් ඇත්තටම මමත් පෞද්ගලිකව බුද්ධාගම එච්චර ආශ්‍රය කරේ නැත්නම් මේ දුක ගැනමනේ කතා කරන්නේ. ඒක එපා වෙනවනේ හැමදාම දුක අහන් ඉන්න කියවනේ. ඒක හරි ડિප්‍රෙසිව්නේ. ඉතින් මට තේරුණා මේ දුක කියන එක බුද්ධාගමේ තුන් විදිහකට අර්ථ දැක්කනවා. එකක් තමයි අපිට තියෙන කායික දුක. ඒ කියන්නේ ලෙඩ ගණ්ඩ රෝග, කුච්චි රෝග, සාසෝ, කිලාසෝ, ඒ කියන්නේ තිබහත් දුක් කායිකව ඇති වෙන දුකක්. ඊට පස්සේ වැඩි ප්‍රමාණයක් කතා කරන මානසික දුක්. මානසික දුක් කියන්නේ දැන් අපි මෙතනින් යනකොට ඔළුවට පොල් ගෙඩියක් වැටිලා මම මැරෙයිද? එහෙම නැත්නම් දැන් අද මේ මාව මේ සංචරණ සීමාව වලින් පොලිසියෙන් අල්ලන් හිරේ දායිද? ගොඩක් කලකට අනාගතේ වෙච්ච ඒවා. අනාගතේ වෙන්න තියෙන ඒවා. එහෙම නැත්නම් අතීතේ වෙච්ච ඒවා. මම ඊයේ මං අරයට කතා කරා එයා මට බැන්නා. ඒ බැන්නේ මොකටද? ඔය වගේ විචිකිච්ඡාව උඩ එනවා. ඔන්න ඔය වගේ මානසික දුක් තියෙනවා. කායික දුක්, මානසික දුක්. හැබැයි එතනින් එහාට බුද්ධාගමේ වැඩි හරියක් විස්තර කරන දුක තමයි දාර්ශනික දුක. ඒ කියන්නේ ඒ දාර්ශනික දුක කියන එක අපිට කවදාවත් ෆීල් වෙන එකක් නෙවෙයි. අපි ඒක ගැන කල්පනා කරලා බැලුවම අපිට හිතන්න පුළුවන් මේකනේ හේතුව කියලා. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ ඩිවෝස් ආදරය ගැන කතා කරනවානේ. ඩිවෝස් වීමට ප්‍රධාන හේතුව මොකක්ද කියන එක මගෙන් කෙනෙක් ඇහුවා. ඉතින් ඊට පස්සේ යාම උත්තර දුන්නා ඩිවෝස් වෙන්නේ ගොඩක් වෙලාවට මේ කපල්ස් ඔය වගේ හරිම එක්කෙනා නෙවෙයි හම්බෙලා තියෙන්නේ. යාලා කම්පැටිබල් නේ කියලා. නමුත් අන්තිමට මේ ඒකට පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් දෙන උත්තරේ ඩිවෝස් වෙන්න තියෙන ප්‍රධාන හේතුව කසාද බඳින එක. කසාද බැඳි නැත්නම් ඩිවෝස් වෙන්නේ නැහනේ. තව විදිහට කියන්නේ දැන් විරහවට ප්‍රධාන හේතුව මොකද්ද? එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ. නේ? උඩ පැන්නොත් බීමට එදා සෙනෙහෙන් නොබැඳීමයි මෙදා වියවට හේතුව. එතකොට දැන් බුද්ධාගමේ මේ අර කායික දුක මානසික දුකට හේතුව මොකක්ද? ඉපදීම. දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඕක දාර්ශනිකව ගත්තාම මේ කතාව හරි. නමුත් ප්‍රායෝගිකව කවදාවත් අපි ඉපදීම දුකක් විදිහට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. නෑ නේ අපි සතුටු වෙනවනේ. ඒකෙන් පස්සේ ටැග් තරන් යන්නේ. තේරෙනවනේ. අන්න එතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ දාර්ශනික දුක කියන එක අපිට දැනෙන දුකක් නෙවෙයි. නමුත් ඒක අපි ඒකට දුක කියන එක තුල ඒක පොඩ්ඩක් කරන්නේ අවභාවිත වෙලා තිනවා. ඒකට ඇත්තටම දුක කියන්නේ නැතුව වෙන වචනයක් කිව්වනම් මිනිස්සු ඔක ගැන වෙන විදිහකට හිතන්න ගන්නවා. එතකොට හිතන්නේ මේ බුද්ධාගම මේ අර දුක ගැන කියන එකක් කියලා හිතන්නේ. ওই දාර්ශනිකව මේ වචනයට දීලා තියෙන දුක්ඛ කියන වචනේ. ඒක නිසා තමයි මේ දුක පිළිබඳ කියන එකක් කියලා හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන කිව්වොත් දුක කියන එක වුණත් එච්චර දුක් කරගෙන හිතන්න ඕන එකක් නෙමෙයි නේද? ඒ කියන්නේ දුක වචනයක්. ඒ කියන්නේ දුක කියන අදහසක්. හරියටම දුක කියන්නේ අර පේන් කියන අදහසින් නෙවෙයි බුද්ධාගමේ දුක කියන එක එන්නේ. ඒකට කියන්නේ ආර්ය දුක කියලා. එතන මේක වේදයිත නැහැ. වේදයිත කියන්නේ අපිට ෆීල් කරන්න බැරි එකක්. ඉතින් ඔන්න ඔතනදී තමයි මිනිස්සු පටලව ගන්නේ මිනිස්සු බුදුබණ කියනවා. මිනිස්සු ඉපදීම දුකක්
එකපාරට බලන්නේ කොහොම එකක් බැරෙන්නේ නැහැ වරන් අපිට සතුටු හිතුණා කියලා. ඉතින් එතකොට අපිට ගොඩක් පැටලෙන්නේ අපි ඉපදීම දුකයි කියනවා. තණ්හා ජායති සෝකෝ කියලා කියනවා. නමුත් ඕක කිව්වට කරනකොට ඒක පොඩ්ඩක්වත් ඔලුවට එන්නේ නැහැ. එතකොට දැන් සමහර කෙනෙක්ට ඒක ගැන බොරු වෙවි දේවල් කරන්න පුළුවන්. නමුත් ඒකත් නෙමෙයි මේ බුද්ධාගමේ දෙන උපදේශය. දැන් සමහරු ඉන්නවනේ මොනවා හරි වැඩක් කරන්න ගියත් එයා ස්වභාවිකම බොරු වෙනවා. මේක වෙයිද ඒක දුක නෙවෙයි. ඒක මේ මිනිස්සුගේ ස්වභාවය නිසා එයාට මොකක්වත් මේ සාමාන්‍ය විදිහට කරන්න බැහැ. අර පොඩි කාලේ දැන් සිගරට් එකක් බීලා හුවේද එහෙම එක විදිහට බය වෙනවනේ. එතන තියෙන්නේ දුක නෙවෙයි බය තියෙන්නේ ඇත්තටම. බයත් දුකක් තමයි. ඉතින් කොහොම හරි දැන් මං කිව්වේ මෙන්න මේ වෙනස අපි තෝරගන්න ඕනේ මේ දාර්ශනික දුක කියන එක අපිට ජීවිතේ අඳුනගන්න තියෙන ප්‍රවේශයක් මිස අපිට දැනෙන දුකක් නෙවෙයි. ඒක පළවෙනිට තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් මේ ආදරය සම්බන්ධයෙන් අර තිබුණානේ කතාවක් අර හැමතිස්සෙම යනවා එහෙම නැත්නම් හම්බ වෙන්නේ නැහැ. එතකොට හම්බ වෙච්ච නැති එකක් පස්සේ යනවා. ඒක සරලව තේරුම් ගන්න තියෙන්නේ මෙහෙමයි. දැන් මේ කොරෝනා හැදෙන්න කලින් මේ ලෝකෙට මේ ගෲප් එකේ ඉන්න වැඩ කරන කට්ටිය කී දෙනෙක් ඇනුවල් ලීව් දාන්න බලාගෙන හිටියද? දැන් කොරෝනා වලට මාස 2 3 6 ෂට් ඩවුන් කරලා සමහරුන්ගේ ජොබ්ස් උත් නැහැ. දැන් බලන් ඉන්නවා වැඩට යන්න. ඉතින් ඕක තමයි මම කිව්වේ අර එක වෙලාවක සුරක්ෂිත වෙන්න බලනවා. ඊට පස්සේ අනාරක්ෂිත වෙන්න බලනවා. එක වෙලාවක නිවාඩු ගන්න බලනවා. අනිත් වෙලාවක වැඩ ගන්න බලනවා. තව වෙලාවක ආදරය කරන්න බලනවා. ඒ ආදරය ඊට පස්සේ වෛර කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය දෙපැත්තට මාරු වෙවි ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේ මාරු වෙන්න හේතුව ගොඩක් වෙලාවට මේ අපිට හම්බ වෙච්ච නැති දෙයක්. අර ශාමිලා කිව්වා හරි පොඩි කාලේ ආදරේ හම්බ වෙච්ච නැති එක්කෙනෙක් ආදරේ හොයාගෙන යනවා. ඉතින් ආදරේ හම්බ වෙච්ච එක්කෙනෙක් ආයි හොයාගෙන යන එක නවත්තනවා ටික කාලයකට. ආයි ඒක අමතක වුණාම ආයි හොයාගෙන යනවා. නේ ඉතින් එන්නේ ඒකත් අපි තේරුම් ගන්න. කියන්නේ අපි දැන් බාධාවේ ඉන්න කෙනා නිදහස හොයාගෙන යනවා. නිදහසේ ඉන්න කෙනා බාධාවක් හොයාගෙන යනවා. සමහර ලෝකෙට පෙන්නගෙන ඉන්නවා යාලා පුදුම ආදරෙන් ඉන්නවා කියලා. දැන් එහෙම කතාවක් තියෙනවා මේ කට්ටියක් ඉන්නවා Taman ආදරේ බව කියන්නේ සාමාන්‍යයෙන් අපි දකිනවා සමාජයේ කියන්නේ Taman ඊටාම සතුටින් ඉන්න බව ලෝකයට හංගවන්න ඒගොල්ලෝ කැමති. කියන්නේ කට්ටියක් නෙමෙයි අපි හැමෝම වගේත් මේ එක්තරා දුරකට අපි කැමති නෑ නිකන් අපි ඉන්නේ සතුටින් මේ බලන්න අපේ සතුරු හිතන ජීවිතය කියලා අපි පෙන්නගෙන හිටියට ඒක ඇත්තට මේ පෙන්නන්න කරන එකක් විතරයි අභ්‍යන්තරයේ ඒක තියනවාද කියන එක තමයි මම හිතන්නේ මෙතන ප්‍රශ්නේ අහන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නේ අපිට මේ බලන්න තියෙන සම්මේ Facebook Instagram වලින්. ඒකේ කවදාවත් මූසල පින්තූර දාන්නේ නැහැ. මිනිස්සුන්ගේ ඔක්කොම ලස්සන පින්තූර දාන්නේ. නේ ඉතින් ඒක මං හිතන්නේ මම ඕකට පොඩ්ඩක් වෙනම විදියකට ආයි පාරක් ටිකක් දිග වෙයි. අපි හැමෝටම තියෙනවා යම් යම් දේවල් කරන්න මොටිවේෂන් එක. කාලෙන් කාලෙට අපි එක එක දේවල් කරන්නේ යම් යම් දේවල් නිසා. ඉතින් ඔන්න ඔය කරන්න අවශ්‍ය දේ බුද්ධ දර්ශනයේ දක්වලා තියෙන්නේ දස සංයෝජන ධර්ම කියලා. ආයි පාරක් මේක ඒ දස සංයෝජන ධර්ම විස්තර කරන්න ගිහිල්ලා ඒක කම්ප්ලිකේට් කරනවට වඩා ඔක තේරෙන භාෂාවෙන් කිව්වොත් සාමාන්‍ය මිනිහෙක්ට පොඩි කාලේ ගන්නකො පොඩි කාලේ අපිට ඕනේ කණ්ඩ බොණ්ඩ සෙල්ලම් කරන්න අවශ්‍ය සෙල්ලම් බඩු ටික. හැබැයි එක් තරුණ අවදියට එනකොට අපිට ආදරය ඕන වෙනවා. ඒක කලින් තිබුණ හැඟීමක් නෙවෙයි අලුත් හැඟීමක්. ආදරය කියන එක දැන් පොඩි ළමයිට වැඩක් නැහැ. දැන් අපි අසල හැපැත්ත ඉන්න පොඩි ළමයි දෙන්නෙක් අවුරුදු 10යි. ඒ දෙන්නට ආදරය කියන එක නැහැ. එයාලට ඕනේ සෙල්ලම් බඩු කැම බීම ඒවා. නමුත් 13 14ට එනකොට අපිට ආදරය ඕනේ. හැබැයි ආදරය ඔය ටිකත් කරාට පස්සේ අපිට 25 30 වෙනකොට ඇත්තටම අපිට ආදරය නෙවෙයි ඕනේ අපේ සමාජ තත්ත්වය. අපේ කාර් එක කසාද බැඳලා නම් ළමයි කීයද ගෙදර තට්ටු එකද දෙකද පහද ඒ වගේ අපි සමාජ තත්ත්වය පස්සේ තමයි යන්නේ. ඉතින් මෙන්න මේ සමාජ තත්ත්වය පිටිපස්සේ ගිහිල්ලා ටික කාලයකට පස්සේ ඒක හම්බුනොත් ඉතින් මේ එකක් හරි මගදී අර පෙරළමාවිය සංවර්ධනය වුන්නේ නැහැ කියලා කියන්නේ එකක් හරි මගදී හම්බුනේ නැත්නම් එයා මුළු ජීවිත කාලෙම මේක හොයනවා. අර ශාමිලා කලින් කිව්වා හරි ඒක හරියටම හරි. ඒ කියන්නේ අපිට හම්බ වෙච්ච නැති කොහොම හරි ඉතින් ගන්න එපා. ගන්නත් එපා. ඒ කියන්නේ හම්බුනේ නැතු ඒක සංසිඳනවා කියලා එකක් වෙන්නේ නැහැ. නෑ දන්නෙත් නෑනේ ඒක ලැබුණයින් පස්සේ තියෙන කොයිතරම් ලස්සන වේද ජීවිතේ කියලා. ඉතින් ඒ හම්බ වෙච්ච නැති එක හොයාගෙන ගිහිල්ලා හම්බුනාට පස්සේ තමයි ඊළඟ ස්ටේජ් එකට යන්නේ. ඉතින් කොහොම යනකොට මෙතනදී අපිට හම්බ වෙනවා දැන් මේ ඔය අවශ්‍යතාව ටික මිනිහෙක්ට යම්කිසි ආකාරයකට හම්බුනොත් නැත්තම් එයාට ඇති කියලා හිතනවා. දෙපැත්තම වෙන්න පුළුවන්. එයාට තේරෙන්න පුළුවන් මේක මේ මම දිගටම හොයාගෙන ගියත් දැන් කියන්නේ රුපියල් 100ක් හම්බුණත් 1000ක් හම්බුණත් මේ අඩු වැඩි වශයෙන් එකම දේ අපිට වෙන්නේ කියන එක. ඒක තේරුම් ගත්තාම සමහරව ඒකෙන් අයින් වෙලා වෙන විදියකට හිතන්න ගන්නවා. අන්න ඔතනින් මිනිස්සු හිතන විදිය ටිකක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක එයාලට එන හැඟීමක් තමයි මේ අපි මෙච්චර දවස් මේ ඔය මං කියපු මූලික හැඟීම් තුන ආත්මාර්ථකාමීත්වයේ උඩ පදනම් වෙච්ච හැඟීම්. يعني ඒවා ඔක්කොම තියෙන්නේ මට මගේ පවර් එක, මගේ ආදරය, මගේ සෙල්ලම් බඩුව එහෙම. නමුත් එතනින් එහාට එයා හිතන්න ගන්නවා අපි කොහොමද මේ අම්මට
තාත්තට සලකන්නේ? අපි කොහොමද මාමට නැන්දට සලකන්නේ? අපි කොහොමද එහා ගෙදර මේ ඇන්ටිට අංකල්ට සලකන්නේ? එහෙම නැත්නම් අපි කවදාවත් දන්නේ නැති මිනිස්සුන්ට අපි සලකන්නේ කොහොමද කියන ඔය පරාර්ථ හැඟීම එනවා. ඒ පරාර්ථ හැඟීමත් එක්ක වෙන දෙයක් තමයි මිනිහෙට ඇත්තටම පරාර්ථකාමී වෙන්න පුළුවන් එයාගේ ආත්මාර්ථය අඩු වුණොත්නේ. ඒ කියන්නේ එයා කැමති දෙයක් තව එක්කෙනෙක්ට දෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට තමන් ගාව සන්තකේ තියෙන එකක් දෙනවා කියන්නේ එයාට ඒ පිළිබඳ තියෙන ආශාව අඩු වෙනවා. ඒ පිළිබඳ එයාට තියෙන ආශාව අඩු වෙනවා කියන්නේ ඒක නැතුවත් එයාට ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. හරිනේ මම මේ කියන ටික වෙන වෙනම වෙන සංසිද්ධි නෙවෙයි එකට වෙන සංසිද්ධි. එතකොට මේ තමන්ට ආශාවල් තිබුණට ඒවා යම්කිසි ආකාරයකට නැතුවත් ඉන්න පුළුවන් තියාගෙනත් ඉන්න පුළුවන්. ඒත් එක්කම එයාට ඒක වෙන මිනිහෙක්ට දීලා දාන්නත් පුළුවන්. අන්න එහෙම වෙනකොට එයාට එන්නෙන් තේරෙනවා රැකගන්න තියෙන දේවල් එයාගේ ජීවිතේ අඩු වෙනවා කියලා. ඒ කියන්නේ අපිට ජීවිතේ දේවල් රැකගන්න ලබා ගන්න තියෙනවා තමයි අපිට කාටවත් දෙන්න බැරි. දැන් මට ඇත්ත කියන්න බැරි මට මොකක් හරි මගේ තත්ත්ව රැක ගන්න ඕන හින්දා. එහෙම දේවල් වෙනවනේ. මම මේ කියන්නේ ඒක මේ මට මේ ළඟදී තමයි තේරුනේ මේක මම මහාන වෙලා කිව්වට මම දන්නවා ඒක ප්‍රායෝගික ජීවිතේ ලේසි වැඩක් නෙවෙයි කියලා. ඉතාමත් අපහසුයි. දැන් මම මේ හිටියන්නේ මහාන වෙන්න කලින් ගිහි ජීවිතේ ඒක ඇතුළත මට තේරුණා මට දැන් මේ කියන්න ලේසි. නමුත් ඒක කරන එක පුදුම අමාරු වැඩක්. ඒ කියන්නේ Tamanට නැති වෙන්න දෙයක් තියෙන නිසා ඒකට අපි කොහොම හරි ඒක සුරක්ෂිත කරගන්න හැමතිස්සෙම හදන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් මට නම් එහෙම නැති වෙන්න දේවල් ඉතාමත් අඩුයි. දැන් අපි මේක පටන් ගන්න කලින් මගේ ලැප්ටොප් එක විනාශ වෙලා ගියා. හරි ඉතින් මට ඒක එහෙම විනාශයක් විදිහට තේරෙන්නේ නැහැ. මට ඒ තිබුණත් එක නැතත් එක. ඉතින් මේක මං කිව්වේ අර චාමට අපි ෆෝන් එකෙන් කරමු කියලා. මොකක් හරි ඔප්ෂන් එකක් හම්බ වෙනවා නැත්නම් ඉතින් කෑ ගහලා හරි කියන්න පුළුවන් නේ. ඉතින් හැබැයි මට තේරෙනවා දැන් මම ගිහි ජීවිතේ ඉන්නකොට මගේ ලැප්ටොප් එක කොහොම වුණා නම් ඊමේල් හිර වෙනවා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතින් මේකේ පොඩි ප්‍රායෝගික දෙයක් තියෙනවා මේක මං කිව්වට මෙතන ඉන්න කට්ටිය මහාන වෙලා නැති නිසා ඒක ගොඩක් අමාරුයි ඒක ප්‍රායෝගිකව කරන්න. නමුත් තේරුම් ගන්න ඕනේ ඕක වෙන ක්‍රමවේදය. ඒ කියන්නේ අපිට යම්කිසි ආසාවක් තියෙන නිසා අපිට ඒක අතහැර ගන්න බෑ. අපිට ඒක අතහැර ගන්න බැරි නිසා අපි ඒක වෙන කාටවත් දෙන්නේ නැහැ. වෙන කාටවත් දෙන්නේ නැති වෙන්න අපි ආත්මාර්ථකාමී. ඔක අනිත් පැත්තට වුණොත් අපි කාට හරි එහෙම දෙන්න පටන් ගත්තොත් අපි පරාර්ථකාමී වෙනවා. පරාර්ථකාමී වෙනකොට අපිට තියෙන ආශාව අඩු වෙනවා. ආශාව අඩු වුනහම අපිට දේවල් නැති වුණත් කමන්නේ අපිට සත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න එතකොට වැදගත් තැනකට එනවා මේ කතාව සත්‍ය ප්‍රකාශ කිරීම කියන එක. එහෙම නැත්නම් අවංක වීම කියන එක. ඉතින් අපි ඇත්තටම අපිට යම්කිසි දෙයක් නැති වෙන්න නැත්නම් විතරයි අපිට අවංකව කතා කරන්න පුළුවන්. ඒක එක පැත්තක්. හැබැයි ඕකේ තවත් වෙනම පැත්තක් තියෙනවා. අපිට කොච්චර අවංක වෙන්න අපි හැදුවත් අපි දන්නේ නැහැ අපේ ඇත්ත අවංක ස්වභාවය. තව විදිහට කියන්න පුළුවන් අපිට අපි සම්පූර්ණයෙන්ම සතිමත් නැහැ මම ගැන. දැන් ආනන්ද හාමුදුරුවන්ට මොකුත් නැති වෙන්න තියෙන හින්දා ආනන්ද හාමුදුරුව අවංක වෙලා කතා කරනවා. නමුත් සමහරවිට මම දන්නේ නැහැ මගේ පැත්තක් තියෙනවා ඒක මටත් හම්බ වෙලා නැහැ. ඉතින් එතකොට මට ඒ පිළිබඳව අවංක වෙන්න බෑනේ. ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා. ඉතින් ආයි අපේ ප්‍රශ්නට આવොත් මේ අර මං කියවනේ අර කමිට්මන්ට් බේස්ඩ් පැෂන් බේස්ඩ් සහ ඉන්ටිමසි බේස්ඩ් ඔය තුනේම මෙන්න මේ අවංකත්වය කියන එක තවත් උඩින් ඔන්න ගෙනල්ලා තියන්න පුළුවන්. අවංකත්වය කියන එක අපිට ගන්න පුළුවන් කොහොමද කියලා. හැබැයි ඉතින් එතනදී දැන් අර ඉන්ටිමේට් රිලේෂන්ෂිප් එකක අවංකත්වය වැඩි. නමුත් අර ආකර්ෂණය උඩ පතනම් වෙච්ච එක මං එයාට කියන්න ගියොත් මේ මම හොරෙක් කියලා එයාගේ ආකර්ෂණය නැති වෙනවා. ඒක කමිට්මන්ට් එකත් ඒක වෙන්න පුළුවන්. මම වයිෆ් මම මොකක් හරි චීට් කරනවා. හැබැයි මට ඒක මගේ හස්බන්ඩ්ට ගිහිල්ලා කියන්න බෑ. මොකද එහෙම කිව්වොත් ඒක හස්බන්ඩ් දෙදරලා යනවා. ඉතින් ඕනනම් අපි තව ප්‍රශ්න දිනවනේ ඒක කතා කරලා මේකට උත්තරෙත් මං කියන්නම්. මොකද්ද කරන්න ඕනේ කියලා. මේක අර මේ තව මේ ප්‍රශ්නේ මම නිකන් මගේ අදහසක් එක්කව කරන්නම් මේ මගේ අත්දැකීමක් ඇත්තරම මේ දැන් මම ඉස්සර මගේ එක්තරා නාට්‍යයක් කරා. ඒ නාට්‍යයේ මම යම් කැම්පේන් එකක් කරා. ඒකට මට ඕන වුණා මේ ඇත්ත මේ පෙම්වතුන් ඇත්ත පෙම්වතුන්ගෙන් ෆොටෝ කැම්පේන් එකක් කරන්න. ඒ කියන්නේ මට ඕන වුණේ ඒ කියන්නේ අපි තුමු මේ කවුරු හරි ඉන්නවා නම් මේ ඇත්තට ප්‍රේමයෙන් හරි කසාද බැඳලා හරි ප්‍රේම සම්බන්ධයක් පවතින කියලා. ඒ කියන්නේ එහෙම අය ඒගොල්ලෝ ෆොටෝස් දානවනේ. ඒගොල්ලෝ මේවයි. ඒගොල්ලෝගේ ෆොටෝ එක අරන් ඒක ඒ විදිහටම පාවිච්චි කරන්න මේ මොකද නාට්‍යයත් ප්‍රේමයේ සම්බන්ධ නාට්‍යයක්. මේ මම ඉතින් ඒකට මුලින් දෙතුන් දිනකට ඉතින් මම දන්නට ඔයගොල්ලෝගේ ෆොටෝ එකක් දෙනවද කියලා මේක පොඩ්ඩක් ටික දවසකින් නැගලා ගියා. ඒ කියන්නේ දැන් මම මුලින් ආරාධනා කරලා මිනිස්සුන් ඉල්ලුවට පස්සේ සමහරු කතා කරලා මේ ඕගොල්ලන් කැම්පේන් එකට අපි දෙන්නගේ ෆොටෝ එකකුත් දාන්න පුළුවන්ද කියලා ඒ පැත්තෙන් ආරාධනා ආවා ගොඩක් අයගෙන්. ඒ එනකොට මම බැලුවා ඒගොල්ලන්ට ඒ උමනා වෙන තැන. ඒ කියන්නේ දැන් කවුරු හරි කතා කරද්දී මගේ ආරාධනෙන් නැතුව මට කෙලින්ම කතා කරනවා. ඒතර කමාර අයගෙන මචං අනේ ලොකු දෙයක් මචං මේ දාපම් මේ ගෑණිව සෑහෙන කාලයකට ෂේප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දෙන්න එහෙම දාගත්තොත්. ඒ එක්කෙනෙක්. තව එක්කෙනෙක් මට කිව්වා එකක් තමයි මේ ඔයා මේ
මගේ අයගේ ෆොටෝ එකක් දාන්න මේ එයා කැමති නෑ පොඩ්ඩක් ඔයා කතා කරලා හදලා දෙන්න. කියන්නේ එතකොට ගැහැණු ළමයට අවශ්‍යතාවයක් තියෙනවා මේ සම්බන්ධය තියෙන බව පෙන්න ගන්න ලෝකෙට. එතකොට අරයට ඒක නැහැ. ඒ කියන්නේ එයා එතකොට දැන් මගෙත් අරයා මිතුරෙක් හින්දා එයා කතා කරනවා. එයාට පොඩ්ඩක් මේක කතා කරලා විසඳලා දෙන්න බැරිද? ඒතකොට මම කියන්නේ මේ ෆොටෝ දානකොට ඒ ෆොටෝ වල තියෙන වෙන දේශපාලනයක් යට. ඒ කියන්නේ එක්ක Tamanට Tamanගේ ආදරේ පවතින බව සමාජයට ඒත්තු ගන්න සමාජයේ කොහොමද අඩුමතරම Tamanටවත් ඒත්තු ගන්න නෑ ඒක දාම් මේ සංස්ථාව මේ පවතිනවා වගේ දේවල් තියෙනවා වගේ දේවල් මේක ඇතුලේ තියෙන්න පුළුවන් ඒක සමහරලාවට මේ ඒ කියන්නේ තමන්ම අර වංශිකව කියන්නේ තමන්ටම දැනනකොට අනාරක්ෂිත බව එතකොට තමයි ඉන්නේ මේක වැඩිපුර කියන්නේ සුරක්ෂිතයි කියලා ලෝකෙට සහ තමන්ට පෙන්න ගන්න අවශ්‍යතාවයකුත් වෙනව නේද? තියෙනවා. ඔව් ඒක හරි. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට මේ එහෙම දේවල් පෙන්න ගැනීමේ මානුෂික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒක මානුෂිකයි. ඒක මානුෂික අවශ්‍යතාවයක්. අපි අපමාණයෙන් හෝ hina වෙන්න ඕන දෙයක් නෙමෙයි. නෑ අපි කිසිසේත්ම මේ එකකටවත් hina වෙන්න ඕනේ නෑ. මේ මිනිස්සුන්ගේ තියෙන qualities එක ඒක. ඉතින් අර මොකද අපි කැමති ඒ එකතු වෙච්ච බැඳීම තියෙන බව පෙන්වන්න. ඒ නැතිවීමට මම කැමති නෑ. ඉතින් ඒ අහිමිවීමට කැමති නෑ. ඒ කියන්නේ මම අර කලින් කියපු ටික ආයි ඔක්කොම එකතු කරලා බලන්නකො. මේ හැම අහිමිවීමක් පස්සෙම තියෙන ආසාව. ඒ ආසාව පස්සේ තියෙන ආත්මාර්ථකාමීත්වය. එතකොට ඒක සල්ලි වෙන්න පුළුවන්, රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, මගේ තත්ත්වය වෙන්න පුළුවන්. සමහරු විවාහ පවත්වාගෙන යන්නේ ආදරයට මොකටවත් නෙවෙයි තත්ත්වය මේන්ටේන් කරන්න. මොකද අර චමර කිව්වා වගේ ඒක තමයි වැදගත්ම දේ. ඒක සංස්කෘතිකව බලාපොරොත්තු වෙනවා, සමාජීය බලාපොරොත්තු වෙනවා, නැත්නම් තමන්ම බලාපොරොත්තු වෙනවා මෙහෙම තිබුණොත් හරි මේක තියෙයිනි කියලා. ඉතින් එහෙම ස්වභාවයක් අපිට තියෙනවා. ඉතින් අර එතකොට මම මේ කියන එක මන් දන්නේ නැහැ කොච්චර ප්‍රායෝගික වෙනවද කියලා. නමුත් ඒක තමයි මං කිව්වේ අර පරණ කාර් එක හදා යන එක තමයි මෙතනදී අපිට කතා කරන්න පුළුවන් උත්තරේ. ඇත්තටම කවුරු හරි කාර් එක හදන්න නැතුව අලුත් කාර් එකක් ගන්න ඕනේ කියලා හිතුනොත් තමයි මට කතා කරන්න වඩාම සුදුසු වෙන්නේ. මොකද මම මේ කියන්නේ මේ ජීවිතය අතහැරලා මහාන වෙන්න කියන අදහසකින් නෙමෙයි මේ කියන්නේ. නමුත් අර ඕකේ ඉතින් ඔච්චර තව අවුරුදු 1000ක් ඉස්සරහට ප්‍රේම කරත් ඔයිට වඩා වෙනස් එකක් හම්බ වෙනවා කියලා මට හිතෙන්න බෑ. මොකද අපි ප්‍රේම කතා කියවලා දිනවනේ. සීතාරාමා ගොඩක් කතා කියවලා තියෙනන්නේ. මීට අවුරුදු 6000කට උඩින් දැන් 8000කට උඩින් දැන් අපි ප්‍රේම කතා කියවනවා. ඉතින් ඔයිට වඩා අපි දැන් මේ කතා කරපු එකට වෙනස් කතාවක් හම්බෙලා තියෙනවද? නෑනේ නේ. ඔකම තමයි ඉතින් දිගටම හම්බ වෙන්නේ අපිට. මේ අතර තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒත් ශාමිලා දිල්රුක්ෂේ අපි ඒකට එක්කව කරමු. සමහරු ජීවිතේ ගොඩක් ප්‍රිටෙන්ඩ් කරනවා. පිට අයට විතරක් නෙමෙයි තමන්ගේ හස්බන්ඩ්ට වයිෆ්ට උනා ගොඩක් ප්‍රිටෙන්ඩ් කරනවා. ඒත් ඇත්ත ස්වරූපේ එළි වෙච්ච දවසට හැමදේම කඩාගෙන වැටෙනවා. මේ ගැන අදහස කියන්න. හරි මම ඒක තමයි ඇත්තටම මේකට උත්තරේ විදියට දෙන්න හැදුවේ. මේකට පළවෙනි උත්තරේ තියෙන්නේ අපි පළවෙනියටම මිනිස්සු විදියට පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අර කිව්වනේ අපි අවංක වෙන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම මිනිස්සුන්ට අවංක වෙන්න බැරි හේතුව තමයි අවංක වුණාම ගුටි කන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකට පහර වදිනවා. ඉතින් එතකොට මට කියන්න පුළුවන් හරි මම ඕන දෙයක් විනාශ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න හින්දා මට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් සාමාන්‍ය මිනිසුන්ට ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි වෙන තැන් තියෙනවා. පහර ගන්න මිනිස්සු බයයිනේ. බයයිනේ. අපි හිතමුකෝ දැන් පොඩි දරුවෙකුත් ඉන්නවා. එයාලා හදාගත්ත සමාජ වටපිටාවක් තියෙනවා. මේ කපල් එකට ළමයි දෙන්නෙක් ඉන්නවා. මම කියන්නේ අපේ යාළුවන්ගේ තත්ත්වය සාමාන්‍යයෙන්. හස්බන්ඩ්යි වයිෆුයි ඉන්නවා. වයිෆ් මොකක් හරි විදියකට යම්කිසි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඒක එයා කොහොමද හස්බන්ඩ්ට පාපොච්චාරණය කරන්නේ? ඒක කියපු ගමන් අර මිනිහා උඩ පැනලා නටලා ලොකු වින්නහියක් වෙලා ළමයිනුත් මේව කළා ඩිවෝස් වෙන්න දානවා. නේ ඉතින් එතනදී ඇත්තට මේක පාපොච්චාරණය කරන්න ගිහිල්ලා ඒ පහර කෑම දරා ගන්න බැරි තරම්. ඒ කියන්නේ හඳුනේ දැන් අපි තුමු දැන් අපි විශ්වාස කරන මිනිස්සු ඇත්ත කියන එක හොඳ දෙයක් කියලා. ඇත්ත කියනා වගේම ඇත්ත අහන්න පුළුවන් වෙන්නත් ඕනේ එහා පැත්තේ කෙනාට. ඒ කියන්නේ අපි හැමදෙස්සම ඇත්ත කියන්න පුළුවන් වෙන්නේ එහා පැත්තේ කෙනාට ඇත්ත අහන්න තරම් දක්ෂතාවයක් හැකියාවක් ශක්තියක් තියෙන්නත් ඕනේ නේද? ඉතින් එතකොට සමාජයක් විදියට ගොඩක් වෙලාවට අපි වෙන මිනිහෙක්ගේ මතය පිළිගන්න ලෑස්ති නැහැ. ඒකයි අපි මේ කතාව මුලින් පටන් ගත්තේ. අර ආධ්‍යාත්මික සහ ආගමිකත්වය කියන එකෙන් අපි ඔබට යන්න ඕනේ. ඒ කියන්නේ ආගමික කියන එකෙන් ඔබට යන්න ඕනේ. මොකද සම්පූර්ණයෙන්ම ආගමික මිනිහෙට අපි කියන්නේ කල්ටිෂ් මිනිස්සෙක් කියලා. එයා කල්ට් එකකට කැමති. ඒ කල්ට් එකක් කියන්නේ එයාගේ සංස්කෘතියට. ඒක සංස්කෘතිය නරකද කියලා හොත් නෑ. සංස්කෘතියේ තියෙන උපයෝගිතාවයක් තියෙනවා. ගොඩක් අපි ගමුකෝ දැන් ජර්මනිය නාසි හිට්ලර් මේ ඒක සංවර්ධනය කරනකොට එක ජාතියක් විදිහට නැගී සිටියා. ඒකේ සංවර්ධනය පැත්තෙන් බැලුවම ඒක හොඳයි. ජාතික අභිමානය ජාතිකත්වයට වඩා ජාතිවාදය. ඒක සමහර වෙලාවට ඒකෙන් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට මිනිස්සු බලනවා මේ වගේ හැඟීම් නිකන් අර තද හැඟීම් වලින් මිදිලා අපි ඊට වඩා ඕපන් මයින්ඩඩ් සමහර දේවල් දිහා බලන්න පුළුවන්. දැන් සමහරු හිතනවා මේ
හස්බන් වෙන ගෑනුවෙක් කෙනෙක් එක්ක යාළු වෙන එක තමයි වෙන්න පුළුවන් නරකම දේ කියලා. ඉතින් එහෙම හිතාගෙන ඉන්නකොට එහෙම එකක් වුණොත් එයා එකෙන් ලොකුට කම්පණය වෙනවා. නමුත් අපි තේරුම් ගත්තොත් නෑ මෙහෙම දේවල් මේ වෙන්න ලෝකේ වෙන්න පුළුවන්. පුළුවන්. නේ ඒක ඇක්සෙප්ට් කරොත්. ඉතින් එතකොට පළවෙනියට අපිට පාපොච්චාරණය කරන මිනිස්සයා ඒ පාපොච්චාරණය කරන්න අවශ්‍ය ඉඩ සලසලා දෙන එක ඉතාමත් වැදගත්. මම දකිනවා අපේ දැන් දෙවියන් වහන්සේ ඉස්සරහනේ පාපොච්චාරණය කරන්නේ. ඒතර පාපොච්චාර අරයා ඉන්නෝනේ දෙවියන් වහන්සේ වගේ මට්ටමේ නේද? නැත්තම් නිකන්. ඒකයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වගේ විශ්වයේ තැනක ඉන්නෝනේ. ඉන්න ඕනේ. නැත්තම් අමා ඔව්. ඉතින් එතකොට ඒක කියන තව එකක් මේ ඔබ තීරණය කරන්න ඔබ ජජ් කරන්න දෙවියන් වහන්සේට විතරයි අයිතිය තියෙන්නේ වෙන කාටවත් නැහැ කියලා. හැබැයි ඒක දැන් හස්බන්ඩ් ගන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේ වගේ අහුම්කම් දුන්නට ජජ් කරන්න යන්න හොඳ නැහැ. ඉතින් එතකොට මේ මෙන්න මේ කාරණය සම්පූර්ණ කරගන්න තව ගැටලුවක් තියෙනවා. අපිට තව මිනිහෙක්ව තේරුම් ගන්න බෑ. අපි අපිව තේරුම් ගන්නකම්. අන්න එතනින් තමයි ආයි කතාව අපේ පැත්තට හැරෙන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම මේ වෙන මිනිහෙක් අපිව තේරුම් ගන්න ඕනේ කියලා හිතුවට අපි අපිව තේරුම් ගන්නකල් අපිට වෙන මිනිහෙක්ව තේරුම් ගන්න විදියක් නැහැ. ඒක ඉතාල වැදගත් කාරණයක්. ඒක ඕනනම් පස්සේ වෙලාවක හිතලා බලන්න පුළුවන්. කොහොම නමුත් මේ කොහොම නමුත් අපිට අර මේ ශාමිලා කියපු ප්‍රශ්න ඇති වෙන්නේ මේ අවංකභාවය අපිට කරගන්න බැරි වෙන්නේ ඒකට සුදුසු පහසුකමක් නැහැ අපිට. දැන් පල්ලියට ගියොත් පාපොච්චාරණය කරන්න වෙනම කුටියක් සුරක්ෂිත කුටියක් ලැබිලා තියෙනවා. එතකොට බුද්ධ ශාසනයේ හාමුදුරුවන්ට විනය කර්මය කියන්නේ පාපොච්චාරණය. ඒ විනය කර්මය කරන්න සුදුසු සීමා මාලකයක් ලැබිලා තියෙනවා. ඉතින් රිලේෂන්ෂිප් එක ඒක අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක ගැන අපිට මේ බලන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ මේ හොඳ දෙයක් මේ කොහොමද මේ පවුල ඇතුලේ පාපොච්චාරණයට ඉඩකඩක් ලබා දෙන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මේ පාපොච්චාරණයට ඉඩකඩ ලබා දෙන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ මේ මට හිතන එකට අමතරව වෙනත් මිනිසුන්ටත් හිතන විදියක් තියෙනවා. ඒ හිතන විදියටත් මම ඒකට එකඟ වෙන්න ඕනේ නැහැ. නමුත් මම ඒකට තැනක් දෙන්න ඕනේ. මම ඒකට උපේක්ෂා සහගතව ඇහුම්කන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා වචන. ආයි පාරක් අපි මේ වචන ගන්න නැතුව වෙන මිනිසුන්ට ඇහුම්කන් දෙන්න නම් මම මගේ මතේ තේරුම් ගන්න ඕනේ. මගේ මතයට හැර වෙනත් මතත් මේ ලෝකේ තියෙන බවට මම දැනුවත් වෙනවා. මගේ මතයට මේ ලෝකේ පවතිනවා කියන එක දැඩි තීරණය සහ ඒ මතයට නොගැලපෙන විදිහට දේවල්. ඒ කියන්නේ මං අකමැති දේ ලෝකේ වෙනකොට තියෙන ඒකට ගොඩක් අකමැති වුණා කියන තේරුමකුත් නැහැ නේ අනිත් පැත්තේ නේද? ඒ කියන්නේ ඒකත් එක්ක ජීවත් වෙන හැටි ගැන අපිට ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඇත්තටම මේ හරියට ආදරය කරන එක ටිකක් අමාරු වැඩක්. මොකද මේ එහෙම ඉඩකඩක් හදලා මම ආයි පාරක් මේ කතාවේ මට සම්පූර්ණයෙන් කියන්න බෑ මේක දිග කතාවක් ඉන්න. අපි හිතමුකෝ දැන් අපි එහෙම අවංක වෙලා එහෙම ඉඩකඩක් හදාගත්තයි කියලා. හැබැයි ආයි මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි දැනගන්නවා මේ හරි මගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. එතකොට හස්බන්ඩ් විදියට මම මේක බාර ගන්නවා කියලා. නමුත් අපිට එහෙම කරගෙන ඒ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද ටික වෙලාවකින් මට හිතෙනවා මේ මට අර ඉස්සර හිතිච්ච ආදරේ දැන් හිතෙන්නේ නැහැ. මොකද මොනවා වුණත් අර මනුස්සයා මේ මට චීට් කරානේ. ඒක මගේ හිත යටින් කියනවා මේක මම සාධාරණව ඇහුවා අර කපල සූට්කේස් එක දාන්න ගියේ නැහැ. නමුත් ඒ වුණාට මට ඉස්සර තරම් ඒ විදිහට ආදරේ දැන් ගන්න බෑ. ඒක පොඩ්ඩක් අර වීදුරුවක් බිඳුනනවා වගේ ආයෙ එකතු කරන්න බෑ වගේ අන්න එහෙම ස්වරූපයක් තියෙනවා. දැන් අන්න ඒ වගේ ප්‍රශ්නයක් මේ ආදරය තුළ තියෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ මේ කරන ආදරය අර ටින්කරින් කර යන්න පුළුවන් හැරෙන්න මේ අලුත් ටෙස්ට් කාර් එකක් අරන් යන්න බෑ. පරණ කාර් එක ඇදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ කාර් එක පරණ වුණායින් පස්සේ ඒ කාර් එකම නම් දිගටම පැදන් යන එක කරන්න වෙන්නේ රිපෙයාර් කරන එක 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 දේවල් වලින් අනිවාර්යයෙන් කරන්නත් වෙනවා. මේ එක එක දේවල් ඔස්සේ හිතමින් මේක කියන්නේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට අපි කියන්නේ දැන් අපි තුමු ඔය වගේ යථාර්ථයේදී වෙන්නේ මෙයාට මෙහෙම කෙනෙක් ඉන්නවා. දැන් මෙයා මට ආදරේ නෑ කියන එක හිත තැවි ඉන්නව වෙනුවට නෑ එහෙම දේවල් වෙන්නත් පුළුවන්. ඒකත් මොකක් හරි සම්බන්ධයක්. ඒ සම්බන්ධේ මට නොතේරෙන වෙන දෙයක් තියෙන්නත් පුළුවන්. මට වගේ මේ දෙන්නගේ එයාට ඒ සම්බන්ධයේත් යම්කිසි වටිනාකමක් තියෙනවා කියන එක බාර ගන්න පුළුවන් නම් අරට වඩා ටිකක් මේකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. කියන්නේ අර කාර් එක පැදන් යන්න පුළුවන්. යම්කිසි ප්‍රමාණයකට තව ඇද ගන්න පුළුවන්. ඇද ගන්න පුළුවන්. මේ හඳුරන්නේ මේ තව එයාම අහන ප්‍රශ්නයක් තියෙනවා මේකේ සමහර පොඩි කාලේ දෙමාපියන් ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ විවාහ වුණාම සහකරන ලැබෙයි කියලා බලාපොරොත්තු ලැබෙන්නේ නැහැ. ජීවිත කාලෙම විඳවනවා. මේ වගේ අයට නොලැබෙන ආදරය වෙනුවට තියෙන රීප්ලේස්මන්ට් එක මොකක්ද? අන්න ඒක වැදගත් දෙයක් වචනයක් කියනවා. දැන් මෙහෙම ආදරය හොය ගිහිල්ලා මේ ලැබෙන්නේ නැති මිනිස්සුන්ට සතුටින් ඉන්න විදියක් කියලා. ඒක මේ මම ඒක මට ඒ සූත්‍රය හරියට මතක නැහැ. ඒක ලස්සන සූත්‍රයක් තියෙනවා. වතුර ඕන මිනිහට රත්තරන් දීලා වැඩක් නැහැ නේ.
මොනවාද? වතුර ඕන මිනිහට වතුර අවශ්‍ය නැහැ. රත්තරන් දීලා වැඩක් නැහැ. ඒ වගේ වතුරක් සමහර බොන්න බෑ. රත්තරන් බොන්න බෑනේ. ඉතින් රත්තරන් නෙවෙයි යාට මුළු රාජ්‍යයක් දෙනවා කිව්වත් වතුර වතුර නම් ඕනේ තමයි වතුර ඕනේ. තමයි ඕනේ. ඉතින් එතකොට දැන් ඔය Tamanට මොකද්ද ඕනේ කියන එක අපි ස්වාධීනව ඇති කරගන්න අවශ්‍යතාවයක්. ඒ කියන්නේ අපි යම් යම් දේවල් වලට වටිනාකම් දෙන්නේ මේ ඒක සමාජ සම්මතය එහෙම නැත්නම් භෞතික ඕනකම හින්දාම නෙවෙයි අපි යම් යම් දේවල් වලට වටිනාකම් දෙනවා. දැන් බලන්න සමහර මිනිස්සු කාර් වලට මාර ලොකු වටිනාකමක් දෙනවා. ඒ කියන්නේ කාර් ලස්සනට හදාගෙන මම කියන්නේ නරකයි කියන අදහස නෙවෙයි හැටි කියන මේක විදිය කියන ස්වරූපේ. ඉතින් සමහරු වටිනාකමක් දෙනවා ජොබ් වලට. එයාලා මුළු ජීවිතේම ජොබ් එක වෙනුවෙන් කැප කරන්නේ. ඉතින් ඔය වගේ එක එක කට්ටිය වටිනාකම් දීපු ඒවා තියෙනවා. නමුත් ඔය අතරින් මිනිස්සු බහුතරයක් වටිනාකම දෙන එකක් තමයි ඔය ආදරය කියන එක. ඉතින් ඒක නිසා ඒක රිප්ලේස් කරන්න එකක් හොයාගන්න හරි අමාරුයි. දැන් අපි හිතමුකෝ දැන් කාර් වලට ඇත්තටම ආදරය කරන එක්කෙනෙක්ට ආදරය දුන්නට ඒ ආදරය ගණන් ගන්නෑ. නේ? එයාගේ ආදරය තියෙන්නේ කාර් එකට. ඉතින් ඔතනදී අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ මේකට උත්තරයක් හොයන එක හොඳයි. නමුත් උත්තරයක් හොයනවට වඩා හොඳයි හේතුව හොයන එක. තේරුණාද? ඒකයි අයිපාරක් සමහරවිට මාත් එක්ක කතා කරන එක තේරුමක් නැති වෙන්න පුළුවන් මේ ගෲප් එකේ මේ සහෝදර සහෝදරියෝ. මොකද මේවට උත්තර දීලා ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් මේ අර until the cows come home උත්තර දෙන්න පුළුවන්. ඒ ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් හැබැයි එහෙම කිව්වට දැන් මම එහෙම කිව්වට මම ගොඩක් අයට උත්තර දෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න දැන් මං ගාවට එන ගොඩක් කපල්ස් ඉන්නවනේ එක රිලේෂන්ෂිප් ඉෂුස් තියෙන අයට මම එයාලට తాවකාලික උත්තර දෙනවා. తాවකාලික උත්තර දීලා මේ මට ඉතින් මාස 3කින් පස්සේ විතර මේ මිනිස්සු එක හදාගෙන යනවා. හැබැයි ඉතින් ආයි අවුරුද්දක් විතර ගියාම මේ වෙන ප්‍රශ්නයක් කරන් ආයි එනවා. ඉතින් ඒකේ මට තේරෙන්නේ නැහැ ඉවරයක් තියෙනවා කියලා. ඉතින් සමහර කට්ටියට මං කිව්වට ඕකට මේ කාරක කියන ඒ පැදවීමම වෙනස් විදියකට බලන්න ඕනේ කියලා ඒක එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අර ඔය චාමරා අපේ ඉස්සරහ අඹගස් තියෙනවනේ. ඔය අඹගස් අපි මේ පහුගිය කාලේ අඹ හොලවනවා. අඹ හෙලුවාම හොඳටම ඉදිලා තියෙන අඹ ටික බීමට වැටෙනවා. ඉතින් සමහර අඹ ගැටනේ. ඒ අඹ කොච්චර හෙලුවත් වැටෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ප්‍රශ්නය ගැන එතනින් එහාට හිතන්න ඕන කට්ටිය ඉදිච්චම කට්ටිය ටක් ගාලා හැලෙනවා. සමහරු හොලවන්නත් කලින් හැලෙනවා. සමහරු හෙලුවම හැලෙනවා. සමහරු හැලෙන්නේ නැහැ එහෙම. ඉතින් මං හිතන්නේ දැන් මේ අපේ කතාව අහලත් සමහර අඹගස් අඹ ගෙඩි බිමට වැටිලා. සමහර ඒවා ටිකක් තව ටිකක් හොල්ලන්න ඕනේ ඊට වඩා. සමහර ඒවා කොච්චර හෙලුවත් වැටෙන්නේ නැහැ. ඉතින් දැන් මමත් ඕක දැනගෙන තමයි කතා කරන්නේ නැත්තම් මටත් ෆ්‍රස්ට්‍රේට් වෙනවනේ. දැන් අපි වුණත් ඉදෙන ලිච්ච ගෙඩි වැටයි කියලා හිතාගෙන පොළොවන ගමන් ගැටාඹ වැටයි කියලා හිතන්න නරකයි. මොකද ඒක තව ඒක හයියේ බැඳලා ඉන්නක තව ඒක වයසට යන නිමිතයිනේ අප ගස්නේ. ඒකයි මම මේක කියන්නේ ඒක කිසිම නරකාර්ථයකින් නෙමෙයි මේක තමයි ලෝකෙ හැටි. අපි වෙලාව පැය එකක්ද පැය දෙකක්ද අපි කතා කරේ පැයක් කරලා තව කතාව හොඳට ඇදගෙන නම් පැයකමාරක් විතර යමු කියලා. එක එක මේ ප්‍රශ්නත් වෙනවා. මේකත් ශාමිලාගෙන්ම තමයි. ලංකාවේ ගොඩ දෙනෙක් තමන්ගේ හිතේ තියෙන දේවල් කෙලින් කතා කරන්නේ නැහැ. දෙන්නට දෙන්න ඕපන් ඇන්ඩ් හොනස්ට් වෙන්නේ නැහැ. ඒක නිසා ෆීලිං ගැන ප්‍රශ්න ගැන කෙලින් කතා කරන්නේ නැහැ. හැබැයි බටහිර රටවල් වල මම දකිනවා ඒ අය රිලේෂන්ෂිප් වලදී කෙලින් කතා කරනවා. අනිත් කෙනා ගැන ෆීල් වෙන්නේ නැත්තම් ඒක කෙලින්ම කියලා ඒ දෙන්න කතා වෙලා වෙන් වෙනවා. ඒත් ලංකාවේ මේ දේවල් හිතේ හංගන රිලේෂන්ෂිප් එක ඇතුළේ මුළු ජීවිතේම විඳවනවා. මේක නත් කියන්නේ මේ කෙලින් කතා නොකිරීමේ ප්‍රශ්නය අපේ රටට අදාළ ප්‍රශ්නයක්ද? ඒක බටහිර මීට වඩා වෙනස්ද? යම්කිසි සංස්කෘතික බැඳීමක් තියෙනවා. මේකට දීර්ඝ විස්තරයක් දෙන්න වෙලාව නෙවෙයි වුණත් මම මෙහෙම එකක් කියන්නම්. දැන් අපි ගත්තොත් අපේ පෙරදිග ෆිලොසොෆිස් ගත්තොත් ඒ හැම එකටම තියෙන ගුරුකුලයක් සම්ප්‍රදායක්. දැන් මීමන්සා කියන ගුරුකුලේ එහෙම නැත්නම් යෝගාවචර විඥානවාදී කියන ගුරුකුලේ කවදාවත් එයාගේ ගුරුතුමාව විවේචනය කරන්නේ නැහැ. නමුත් අපි බටහිර සංස්කෘතිය ගත්තොත් බටහිර මේ ඇරිස්ටෝටල්ගේ ගෝලයා තමයි ඇරිස්ටෝටල්ව කපලා දාන්නේ මුලින්ම. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක යම්කිසි ආකාරයකට අපි අපේ ගුරුකුලය අපේ ඒ ස්ථාපනය වෙච්ච එක මේ අයින් කරන්න හදන්නේ නැහැ. නමුත් බටහිර එහෙම වෙනස්කමක් තියෙනවා. හරි. එතකොට දැන් මම ඒක කිව්වේ සංස්කෘතිම බැඳීම තියෙන අතරේ ඕකේ තව අර ශමිල අහපු ප්‍රශ්නෙට උත්තරයක් තමයි අපි කොච්චර ඉඩකඩක් හදලාද තියෙනවද වෙන මිනිහෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න. දැන් හිතන්න අපි පොඩි කාලෙම දැන් පොඩි කාලේ ළමයෙක්ට අපි මොකක් හරි එකක් කියනවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ මේක නිසා තමයි කියලා. ටිකක් කල් යනකොට ඒ ළමයා එක ප්‍රශ්න කරනවා. එතකොට අපි මේ බලය පාවිච්චි කරලා ඒ ළමයාගේ ප්‍රශ්නේ මැඩ පවත්ව ගන්නවා. එතකොට ඒ ළමයා කරන්නේ එක්කෝ එයා එකට ඊට වඩා හොඳ තර්කයක් තියෙනවා නම් ඒ තර්ක ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් පොඩි ළමයට හොඳ තර්කයක් ඉදිරිපත් කරන්න අමාරු නිසා
එයාට අම්මලා කියන එකට යටත් වෙන්න වෙනවා. ඔහොම යටත් වුනහම වෙන්නේ එයා අනාගතේ තමන්ගේ මතය ඉදිරිපත් කරන්න බය වෙනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකට පොඩි කාලෙම එහෙම මේ ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කිරීමේ හැකියාව අඩපණ කරලා තියෙන්නේ. ක්‍රිටිකල් විදියට ප්‍රශ්න කරන්න. දැන් අපේ බුද්ධ ආගමුණත් එහෙම ප්‍රශ්න කරන්න බෑනේ. ඒක ආර්ය උපවාද වෙනවා. එක වචනයක් හරි කිව්වොත් අපි කායේන වාචා චිත්තේන පමාදේන මායා කතං කියන්නේ මොකක් හරි වචනකින් හරි වැරද්දක් වුණොත් සමා වෙන්න කියලා. ලොකු බයකින් තමයි ඒක අපි පිළිගන්න යන්නේ. ඉතින් එහෙම තැනකදී කොහොමද අපි අභියෝග කරන්නේ? නේ අපිට එතනදී භක්තිය කියන මාර්ගය විතරයි ගන්න පුළුවන්. නමුත් බටහිර සම්ප්‍රදාය ඇතුළත එහෙම එකක් නැහැ. එයාලගේ එහෙම සැලකිල්ලක් නැහැ. එයාලා හැමදේටම අභියෝග කරනවා. ඉතින් ඔන්න ඔය හැකියාව ඔය මේ ස්වභාවය වෙන්න පුළුවන් ඔය රිලේෂන්ෂිප් එකත් බලපාන්නේ එකක් හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න නිර්භීත ස්වභාවයක් තියෙනවා. ක්‍රිටිකලි ක්වෙස්චන් ගන්න. අනිත් පැත්තෙන් ඒ අහන මිනිස්සු ඒකට ටිකක් රිසෙප්ටිව්. ඒ කියන්නේ ඒකට තැනක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට දේවල් දැන් උදාහරණයක් විදිහට අපිට දේවල් කෙලින් කතා කරන්න හෝ අවංකව කතා කරන්න ඒකට ගැළපෙන කන් තියෙන්නත් ඕනේ සමාජයේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් පුංචි දරුවෙක් ගත්තාම පුංචි දරුවෙක් අපි දන්නවා දැන් මම හිතන්නේ දැන් අපිට දරුවන් බාල අපචාර වගේ දේවල් සම්බන්ධයෙන් මම දැන් ප්‍රධාන ප්‍රශ්න තමයි දරුවෝ කියන දෙයට අහුම්කම් දෙන්න වැඩි හිටියෝ ලෑස්ති කැමති නැහැ. නැහැ. ලෑස්ති නැති දුරාවට එහෙම එකක් ඒ දරුවෝ කියන්නේ. ඒතර නිශ්ශබ්දතාවය තුළ තමයි සමහරට ගොඩක් ඒ නරක දේවල් වෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් ඔය ප්‍රශ්නේ හොයාගෙන ගියාම ඇයි අපි මේ අනිත් කට්ටිය කියන එකට එහෙම රිසෙප්ටිව් වෙන්නේ නැත්තේ කියලා. එතකොට තේරෙනවා අපි ලොකු දැඩි මතයක අපි ඉන්නවා කියලා. මොකද අපි ඉන්න මතයට ප්‍රතිවිරුද්ධ එකක් ආපු ගමන් අපි ඒක කපලා දානවා කොහොම හරි. ඉතින් එතකොට අපිට ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. අපි ඉන්න මතය තෝරගන්න අපි අනිත් මිනිස්සුන්ගේ මතවලට ඕපන් වෙනවා. ඕපන් මයින්ඩ් වෙනවා. ඉතින් ආයි පාරක් මේ බුද්ධ ආගමේ පළවෙනි ඉගැන්වීම තමයි මධ්‍යස්ථභාවය. මධ්‍යස්ථභාවය කියන්නේ මොකක්වත් මේ ජීවිතය කියන එකක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම එකක් නැද්ද? ඔය අදහස් දෙකටම දැඩිව බැඳෙන්නේ නැත. ශාස්ත්‍රවාදය, උච්ඡේදවාදය. ඒ කියන්නේ ආත්මයක් තිබේද, ආත්මයක් නැද්ද? ඔය මත දෙකටම දැඩිව බැඳෙන්නේ අපි ඕපන් මයින්ඩඩ් ඉන්නවා. නේ ඉතින් අවිනිශ්චිතතාවාදය මාධ්‍යමික දර්ශනය ඔය හැම එකෙම කියන්නේ අපි කොහොමද ටිකක් ඕපන් මයින්ඩ් ඉන්න පුළුවන් කියලා. අපි ඉන්න මතේ හරියට අපි අඳුනගත්තොත් අපිට ඕපන් වෙන්න පුළුවන්. ඕපන් වුණාම අපිට වෙන එක්කෙනෙක්ට සවන් දෙන්න පුළුවන්. සවන් දුන්නාම එයා හංගගෙන ඉන්න එකක් උනත් කියන්න ඉඩ තියෙනවා. ඉතින් මම දන්නේ සමහර විට මේ මම ස්වභාවයෙන්ම මිනිස්සු ජජ් කරනවා අඩුයි. ඉතින් මොකක් හරි හේතුවකට මිනිස්සු ඇවිල්ලා එන එයාලගේ පෞද්ගලික දේවල් මට කියනවා. සමහර ඉතින් ඒකට හේතුව එයාලට හිතෙනවද දන්නේ නැහැ මේ ආනන්ද හැමදෙරෝ මේක ජජ් කරන්නේ නැහැ කියලා. ඒ මට එහෙම ඇත්තෙනවා. අනිත් එක මම දැක්ක දැන් ගිහියෙක්ට වඩා පැවිද්දෙක් වුණාම එතන තියෙනවනේ අර දැන් පූජකයෙක් වුණාම පාපොච්චාරණය කරන්න පොඩි මේකක් තියෙනවනේ සේෆ් සෝන් එකක්. අන්න එහෙම එකකුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔය සේෆ් සෝන් එක අපි පවුල් ඇතුලේ හදා ගන්න ඕනේ. මේ ටින්කරින් කරපු වාහනේ පොඩ්ඩක් හරි ඔයිල් කරන්න ඕනේනේ. ඉතින් ඒ විදිහ එකක් හදාගත්තේ නැත්නම් ගොඩක් අමාරු වෙනවා. ඉතින් අන්තිමට අර සමහරලාට ඒ ප්‍රකාශ කරගන්න බැරි නිසා අපි ප්‍රශ්න ඇදගෙන යනවා උත්තර හම්බ වෙන්නේ නැතුව. ඉතින් ඒක ගොඩක් අයට ඒක ටොක්සික් වෙනවා. ළමයින්ට වටේ ඉන්න කට්ටියට හැමෝටම ඇණයක් වෙනවා සරලව කිව්වොත්. ඒ කියන්නේ වහන්සේ කියන කීතා වැදගත් කොටසක් මට හිතුණා දැන් අපි ගොඩක් දුරට ප්‍රශ්න ඔය අපි මේ වගේ තැනකදී ගේන්නේ අහා පැත්තෙක් කියලා. ඒ කියන්නේ අපි කෙලින් කතා කරන්න නැකුවම මත්තක ඉන්න මගේ සහකරුවව සහකාරී යාමට කෙලින් කතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් එයාගේ අපි හැමතිස්සෙම ගොඩක් දුරට බ්ලේම් එක අපිට ඉන්න අපේ අනෙකට තමයි පවරන්නේ. ඒකෝට දැන් කවුරු හරි කෙනෙක්ට හිතන්න පුළුවන්. දැන් ඇත්තටම අපිට අපේ ගොඩාක් දේවල් විශ්ල ගන්න වෙන්නේ ආයි අන්තිමට අපිටනේ. දැන් මේ ප්‍රශ්න වලට කාටර ගැටලුව නම් විශ්ල ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක අවබෝධයටපත් වෙන්න වෙන්නේ තනියෙන්නේ. ඒකෝට කාටර සිද්ධ වෙනවා. කෙනෙක් කෙලින් කතා කරන්න වදක් ඒ කියන්නේ කවුරු හරි තමන් එක්ක ඇසුරු කරන අය තමන්ට කෙලින්ම ඍජු අදහස් ප්‍රකාශ කරනවා නම් තමන් කැමති. ඒකට තමන්ගේ පැත්තෙන් තමන් පුළුල් වෙන්න සිද්ධ වෙනවා. ඕන දෙයක් අහන්න පුළුවන් එක ඕන දෙයක් ඉවසන්න අර නිකන් අර උද්දච්ච භාවයක් නැතුව ඒ කියන්නේ තමන්ගේ මතය පොඩ්ඩක් පෙරදුනාට ඒක ඉවසන්න පුළුවන් බව තමන්ගේ මතයම දිනා ගන්න මේ එක ඇරෙන්න නිින්ද යන්නේ නැහැ වගේ ගතියක් තියාගෙන ඒ ගති ලක්ෂණ තමන් අතු කර මේ තමන් විසින් දමනය කරගත්තයින් පස්සේ තමයි ඇත්තටම අපිට සිද්ධ වෙන්නේ මේ ඒ කියන්නේ අපිට කෙලින් කතා කරනවා අහන්න නම් අපි ඒකට ගැළපෙන මනුෂ්‍ය බවට පත් වෙන්න වෙනවා. පත් වෙන්න ඕනේ. ඉතින් ආයි පාරක් මට දැන් වෙලාවත් අඩු නිසා අපි මෙහෙම කියන්න මේ ගෲප් එකේ ඉන්න කට්ටියව හදන්න බෑ දැන්. ඒක කොහොමද අවුරුදු 40ක් කියන්නේ දැන් නාකි මිනිස්සු හදන්න අමාරුයි. තේරුමක් නැහැ මේ කතාව. ඒක හැදෙන්න ආපු අය ඉන්නවද දන්නේ නැහැ. කතාව ඒතර ඒගොල්ලන්ට තේරුමක් නැති වෙනවා මේ පැය එකක්. හැදෙන්න නම් මම කියන්නේ දැන් තව අවුරුදු 10ක් යනකොට 50යි. ඉතින් දැන් ඔබ වහන්සේ කියනවා දැන් බණ අහලා අවුරුදු 40 වෙලා දැන් අපි දන්නවා
පොඩ්ඩක් වයසකයිනේ බනහන්න. එතකොට ඒගොල්ලෝ හැදෙන්නෙත් නැද්ද ඒ කියන්නේ? නෑ ඉතින් එහෙම දැන් අවුරුදු 40න් පස්සේ බණ අහලා එහෙම මේ රහත් වෙච්ච කට්ටිය බුද්ධ ශාසනය තුල එක්කෙනයි දෙන්නයි ඉන්නේ. හැබැයි තරුණ කාලේ බණ අහලා රහත් වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒකට හේතුව මේකයි. සමහර අදහස් අපිට ඒක අපේ මොලේට බහිනවා. අපි ඒ ගත්ත මතේ වෙනස් කරගන්න සූදානම් නැහැ. හැබැයි මම දැකලා තියෙනවා ගොඩක් වයස කට්ටිය ඕපන් මයින්ඩඩ් අය ඉන්න. මට පිටරටදී හම්බෙච්ච කට්ටිය විශේෂයෙන්ම වයස අවුරුදු 75යි. නමුත් එයා හරි ඕපන් මයින්ඩඩ් මිනිස්සු හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මම මේ කියන්න හැදුවේ මේකේ ඉන්න කට්ටියව හදන්න අමාරු නිසා අපි අපේ ළමයින්ව පොඩ්ඩක් හදන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ කොහොමද ළමයින්ව හදන විදියට මම කියන්නේ මේ ළමයින්ට නිදහසේ මත ප්‍රකාශ කරන්න පුළුවන් පරිසරයක් අපි හදමු. ඒක මම ගොඩක් දැකලා තියෙන්නේ මම දැකපු එකක්. දැන් ගොඩක් වෙලාවට ඒ මේ කියන්නේ ඒ පරිසරය හදන එක නැත්නම් ළමයින් අර නෑ මකලා නෑ හදන නෑ මකලා හදන්න ඕනේ ළමයි හදපු ගාමක අපේ කියන්නේ අපේ අය හිතන්නේ කැටයන් කපනවා වගේ ළමයව හැරන අතට කපලා කොටලා හදන්න පුළුවන්. ඒක නෙමෙයි මේ. ඒක නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ළමයෙක්ට තමන්ගේ ස්වාධීන මතය නිදහසේ ප්‍රකාශ කරගන්න අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාව දෙනවා කියන්නේ ඒකට අපි ඇග්‍රී වෙනවා කියන එක නෙමෙයි. අන්න ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ළමයින්ට හිතන්නේ ඔක්කොම ඇත්ත නෙවෙයි. අපිටත් යම්කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ ළමයින්ට වඩා අවුරුදු 40ක් ගියාම. ඉතින් එතනදී මේ ළමයාට මතයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවා. ඒක යටපත් කරලා ඒක පාගලා දාන්න හදන්නේ නැහැ. ඉතින් එහෙම යාට පුළුවන් වුණාම එයා දකිනවා මේ අපේ අම්පච්චිත් මේ වගේ තමයි අපිව හැදුවේ. ඒ කියන්නේ මම වෙන මිනිස්සෙක්ටත් මතය ඉදිරිපත් කරනකොට ඒක පාගන්න නැති වෙන්න තැනක් හදලා දෙන්න ඕනේ. මම දැකලා තියෙන්නේ ගොඩක් වෙලාවට සමහර මිනිස්සු සාකච්ඡා කරනකොට කවුරු හරි වෙනස් මතයක් කියපු ගමන් ඒකට කොක්කණ්ඩලා hina වෙනවා. ඒ කියන්නේ ඒක හරි හාස්‍යයට ලක් කරනවා. ඒ කියන එකේ මේ වැදගත්කම ගන්න උත්සාහ කරනවට වඩා ඒක හාස්‍යයට ලක් කරන ගතියක් තියෙනවා. ඉතින් මට තේරෙනවා ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ පොඩි කාලේ ළමයින්ට ගොඩක් කෝචොක් දානවනේ. විහිළු කරනවා. ඒලා ආපෝ මොකද්ද මේ දැන් ළමයා විහිළුවකට ගන්නවා. ඉතින් ඒ ළමයාමනේ ලොකු වෙන්නේ. එයාට ලොකු වුණාමත් ඒ බාහිර මතයක් තේරෙන්නේ විහිළුවක් විදියට. ඒක ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ආයි පාරක් මේ බෞද්ධ තර්ක ශාස්ත්‍ර ක්‍රමය කියලා එකක් තියෙනවා. ඕකේ වැඩිපුරම කතා කරන්නේ අපි කොහොමද මේ තර්ක කරනවා කියන්නේ අපිට හිතෙන්නේ මේ කතා කරනවා කියලා. ඒකේ භාගයක් උගන්වන්නේ කතා කරන්නේ කොහොමද අහගන්නේ කියලා. තර්කයේ ප්‍රධානම කැල්ල අහගන්න එක අහුම්කම් දෙන එක. ඒ කියන්නේ තව තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි දෙන්න දැන් මේ Facebook ගැන ඔයා එකක් හිතන් ඉන්නවා මම එකක් හිතන් ඉන්නවා. අපි දෙන්න වාද කරාට වැඩක් නැහැ නේ. අපි දෙන්න එකඟ වෙන්න ඕනේ මුලින්. එකඟ වෙලා මම ඔයාගේ Facebook මතයට අහුම්කම් දෙන්න ඕනේ. නැත්තම් මගේ අදහස මම තනියෙන් කියලා වැඩක් නැහැ නේ. ඉතින් දැන් මේ සාකච්ඡාව යම් කිසි ආකාරයකට අපි දෙන්න තනියෙන් කියවනවා. ශාමිලා විතර ප්‍රශ්න අහනවා. ඒ හින්දා ටිකක් අමාරුයි. නැත්තම් තව ප්‍රශ්න ටිකක් ඇත්තම ඇවිල්ලා තියෙනවා වෙන අයගෙන උන්. හරි. අපිට කාලේ ප්‍රශ්නයක් වෙන හින්දා අපි ඕනනම් නිකන් පොඩ්ඩක් බලමු මේ හැම පොය දවසම කරන්න කියලා කට්ටිය කියනවලු ඒ අතර හැමතැනම. අපිට අපේ ජීවිතයේදී විවිධ මිනිසුන් මුණ ගැහෙනවා. ඒ හැම දෙනා ගැනම අපේ හිතේ හැඟීමක් හෝ ආදරයක් ඇති වෙන්නේ නැහැ. ඒත් සමහරුන්ම දකින්න පමාවටම හිතේ තැම්පත් වෙනවා. මේකට ගොඩක් වෙලාවට සංසාරගත බැඳීම කියලා අහලා තියෙනවා. එහෙම හම්බ වෙන්නේ දකින්නේ කරන ලද පින්වල බලෙන්ද. එහෙම පින් බලෙන් හම්බ වෙනවා නම් බුදුදහමේ සඳහන් වෙන විදිහට අමා මහ නිවන් සුවය දකින්න ඇයි ඒ පින් භාවිතා කරන්න බැරි? සසර පුරුද්දට පින්බල මහිමෙන් ආදරය නිසා හම්බෙලා තවත් ආත්ම ගන්නක් නිවන් දකින්න නැතුව සසර දික් කරගන්න වෙනව නේද? මේ ප්‍රශ්නේ අහන්නේ අනුෂ්ක සාරංග ලක්මාල් ටිකක් බෞද්ධ පැත්තට ගියවෝ. ඒ කියන්නේ මේ නිවනයි සහ මේ සංසාරගත බැඳීම් විදිහට ඔය සමහර අය එකපාරට නිකන් හිත ගිය තැන එකපාරට නවතින සමහර තැන්වල හදවත නේද? මේ ගඟ මේ දුර කතද කියවා ඇයි මෙතනින් සයුරේ වැටෙන්නේ කියනවා. මේ සයුර මේ සංසාරයෙන් හම්බෙච්ච එකක්ද කියලා තමයි අහන්නේ. එහෙම එකක් තියෙනවා. ඒක ටිකක් දිග උත්තරයක් වෙන්න ඕනේ. ඒක තමයි මම මේ කල්පනා කරේ ඒක දෙන්න පුළුවන්ද කියලා. හැබැයි මම ඒකට මේ මෙහෙම එකක් කියන්න. අපි වෙන ප්‍රශ්න කරමුද නැත්නම්? අපි ඒක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරමු වෙන දවසකට වගේ. වෙන දවසක අපි එකට දීර්ඝව. ඔව් මම මෙහෙම එකක් කියන්න. වෙන පැත්තකටම යන්න කියලා. ඒක ප්‍රශ්නයක් තියෙනවා අශෝක වනිතා ප්‍රශ්නය කියලා. අශෝක වනිතා ප්‍රශ්නය කියන්නේ සීතා කුමාරිය රාවණා අරගෙන ඇවිල්ලා ඇයි අශෝක වනේ හැංගුවේ කියන එක. දැන් ඒකට කොහොමද අපි උත්තරයක් දෙන්නේ? ඇයි අශෝක වනේම හැංගුවේ? ඇයි වෙන වනයකත් හංගන්න තිබ්බනේ? කොහොඹ වනයකත් හංගන්න තිබුණා. ඇයි අශෝක වනේම හැංගුවේ? ඔන්න ඕක දාර්ශනික ප්‍රශ්නයක්. තව එකක් තියෙනවා කාකාලික ප්‍රශ්නය කියලා. කාක්කෙක් එළියට යනවා එකපාරට පොල් ගෙඩියක් ඔලුවට එල්ලලා කාක්ක මැරෙනවා. ඇයි එහෙම වුනේ? ඉතින් මම මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න ගියොත් ටිකක් දෙවිදුරද කියන්නේ. උනේ ඇයි කියන එකට උත්තරයක් දෙන්න පුළුවන් තැනක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේකත් ශාමිලා මම හිතන්නේ මේක අපි යම් විදිහට කතා කරා ආදර රාගය නැතුව ඇති වෙන්න පුළුවන්ද? මට හිතෙන රාගය ආදර දෙකම සම්බන්ධයි කියලා. ඒක හරිද? ඒක අර ඔබ වහන්සේට කිව්වර පැෂනේට් කියන එක තියෙන එකත් එක්ක නේද? ඒ කියන්නේ ඊට වඩා මොන හරි ඔබ වහන්සේට කියන්න පුළුවන්?
නෑ ඒ කියන්නේ මේ අර ආදරේ තියෙන කෑලි කෑලි තමයි අපි මේ කතා කරන්නේ. කතා කරන්නේ. මොකද ඒ කෑලි කෑලි දැන් අපි ඉන්න සංස්කෘතියට අනුව වෙනස් වෙනවා. හ්ම්. ඊට පස්සේ අපි ඉන්න වයසට අනුව වෙනස් වෙනවා. හ්ම්. දැන් මේ ඉන්න කට්ටියම තව අවුරුදු 20ක් ගියාම ආච්චිලා සීයලා වුණාම ඔය රාගය කියන පාට නෑ. ගන්නෑ. නෑ. රාගය කියන මම හිතන්නේ මෙතන අදහස් කරන්නේ මේ කාමය කියන එක. ඒ හ්ම්. අතරම ඒකට හරි වචනයක් නැහැ. ලස්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක. හ්ම්. නමුත් රාගය කියන එක මේ බුද්ධ දර්ශනය තුළ කියන්නේ වෙන වෙන එකක්. එකක්. රාග ඔව්. ද්වේෂ මෝහ කියලා කිව්වම වෙන මේක එකක් තියෙනවා. තැනක නේද? ඔව්. එතකොට කැමැත්ත කියන එක වෙන්න පුළුවන්. එතකොට රාගය කියන මේ තැනදී. තියෙන අර කාමුක ලස්ට්ෆුල් හ්ම්. ඒ අදහසින් තමයි මේ රාගය කියන්නේ. ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි. නෙමෙයි. ඒක අර කෑලි තුනෙන් එකක්. එකක්. ජීවිතේ සතුටින් ඉන්න ආදරය කරන කෙනෙක් ඉන්න ඕනේද? එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. නෑ එහෙම නෑ. එහෙම අත්‍යවශ්‍ය නෑ. ඉතින් තමන්ට තේරෙනවා නම් අත්තෝහි අත්ත කෝණාහි කියලා. ඒ කියන්නේ දැන් මම මේ මට අයිති මගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා කියලා හිතන් හිටියට ඇත්තට මේක එහෙමත් නෙවෙයි කියලා තේරුණාම ඉතින් මට එහෙම විශේෂ කෙනෙක් ඕනේ නෑ. ඉතින් අර එක තැනක තියෙනවා මේ බුද්ධ ශාසනයේ ඉන්න හාමුදුරු කංග වෙන්න වගේ කියලා. කංග වෙන්න කියන්නේ අර රයිනොසිරස්ලා යාලා තනියම හැසිරෙන්නේ. දැන් මුවෝ එහෙම එකට ඉන්නේ. ඇයි මුවෝ එහෙම එකට ඉන්නේ? යාලට ඒ ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නකොට සුරක්ෂිතතාවයක් තියෙනවා. ඉතින් යාලට තේරෙන්නේ මේ අපි එකට හිටියම කොටිය ඇවිල්ලා අපිව දැහැගන්නේ නැති වෙයි කියලා. නමුත් ඉතින් එහෙම කිව්වට කොටිය ඇවිල්ලා ඕන තරම් මුවෝ අල්ලනවනේ. නමුත් රයිනොසිරස්ට එහෙම හිතෙන්නේ නැහැ. එයාට තේරෙනවා මෙහෙම නැති එක්ක තියෙනවා නැත්තම් නැති වෙනවා. ඉතින් මොනවා කරන්නේ ඕක තමයි දිගටම තියුනේ මං තනියම ඉන්නවා. එයාට තනියම ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයි පාරක් එහෙම තනියම ඉන්න පුරුදු වෙන එක හොඳක් තියෙනවා. අපි වෙන කිසි දෙයක් උඩ ගොඩක් වෙලාවට තනියෙන්ම නිින්නත් වෙන්නේ නැති. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. ඒ අතරතුර හැබැයි අපි සම්පූර්ණයෙන් විරුද්ධ දෙයක් කරනවා. ඒ කියන්නේ තනිකම දැන් මේකේ තව එකක් තියෙනවා මෙන්න මේ අර ওই කතාවටම සම්බන්ධයි මේ මිනිස්සු කියනවා සතුට හොයාගන්න තමන් තුළින් කියලා. සතුට තමන් තුළින් හොයාගන්න කියලා අදහසක් තියෙනවා. ඒත් තමන් කැමති කෙනෙක්ගෙන් ලැබෙන ආදරයට සමාන කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒ තමන් තුළින් හොයාගන්නවා කියන සතුට තව කෙනෙක් තමන් ආසම කෙනා මේ ලෝකේ පෙරලා තමන්ටත් ඒ වගේම ආසයි කිව්වහම තමන්ට දැනෙන හැඟීම තියෙනවා. ඒකත් සතුටන්නේ. මේ දැන් තමන් තුලින් හොයාගන්නවා කියන සතුටත් සතුටන්නේ. මේ සතුට දෙක සංසන්දනය කරන්න පුළුවන්ද? සමාන කරන්න හරි පුළුවන්ද? නැත්තම් මේකේ එකක් හොඳ එකක් නරකයි වගේ එකක් තියෙනවා. ඒක ලියන්න මට ආයි පාරක් කියන්න. දැන් අදහසක් තියනවලු මෙයා කියන විදිහට මේ සතුට කියන්නේ තමන් තුලින්ම හොයාගන්න ඕන දෙයක් කියලා. ඔන්න එකක්. ඒතකොට එහෙම හොයාගෙන සතුටක් ගැන අදහසක් තියෙනවනේ. ඊට පස්සේ අපි දැන් මේ තව අය ඉන්නවා තමන් ආසම කරන කවුරු හරි කෙනෙක් පෙරලා තමන්ටත් ඒ වගේම ආසයි කියලා දැනුණාම තමන්ට දැනන සතුට තියෙන්නේ. ඒකෙත් ඒ කියන්නේ අනකෙක් ඕනේ. යා නැතුව මේ සතුට පවතින්නේ නැහැ. ඒ ලැබෙන විනෝදයයි. අර තමන් තනියෙන් ඉන්නකොට ලැබෙන විනෝදයයි මෙහෙම සංසන්දනය කරන්න පුළුවන්ද නැත්නම් ඇත්තටම මේ තමන් තුලින්ම සතුට එනවා කියන එක එක්තරා වැරදි වැටහීමක්. හරිද? ඒක මමත් අහන්න පළවෙනි පැහැදිලි කරා. නෑ මොකද දන්නවද මම එහෙම කියන්නේ? ඒ කියන්නේ අපිට මොකක් හරි කියපු ගමන් අපි ටක් ගාලා ගිහිල්ලා ඒකේ එල්ලෙන එක තමයි කරන්නේ. දැන් අපිට මුලින් කියලා තිබුණේ අපිට සතුට බාහිරෙම හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ වෙන මිනිහෙක් අපිට ආදරේ වුණාම තමයි අපිට ඒ සතුට විඳින්න පුළුවන් කියලා. එතකොට දැන් ඒ කියන්නේ දැන් ඕක කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි කිව්වම එහෙනම් ඒක බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ. ඒක තමන් තුලින් හම්බ වෙනවා කියලානේ. එතකොට අපි ඒ අදහසේ බැඳෙනවා. ඉතින් ඕක මේක මේ අද ඊයේ කතාවක් නෙවෙයි. ඕක පරණ කතාවක්. ඇත්තටම ওই දෙකේම එකතුවක් සිද්ධ වෙන්නේ. හරිද? ඒ කියන්නේ එක්තරා ආකාරයකට එක කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය චාර්වක කියන කට්ටිය. ඒ කට්ටිය කියන්නේ මේ අපිට මේ හම්බ වෙන එක විතරයි තියෙන්නේ. එතනින් එහාට මුකුත් නැහැ. පිටින් මටීරියලිස්ටික්. මටීරියලිසම් කියලා කියන්නේ භෞතිකවාදී. භෞතිකව හම්බ වෙන දේවල් විතරයි තියෙන්නේ. භෞතිකව ඒ දේ අපිට හම්බ වෙනවා. ඒක තමයි මේ අපිට ඒක දැනෙන්නේ. දැන් සීනි රසයෙන් සීනි තියෙන හින්දානේ. ලුණු වලින් සීනි රස එන්නේ නැහැ නේ. ඒ කියන්නේ සීනි කියන ගුණාංගය ඒ බඩුවේ තියෙන එකක්. ඒක අපිට එන එකක්. තව කට්ටියක් ඉන්නවා විඥානවාදී කියන කට්ටිය. ඒ කට්ටිය කියන්නේ ඒකේ සීනි තිබුණත් නැතත් මම හිතන විදිය උඩ තමයි සීනි රස දැනෙන්නේ කියලා. හරිද? නමුත් ඔන්න ඔය දෙකම වෙලාවකට ඇත්ත වෙනවා වෙලාවකට බොරු වෙනවා. හරිද? දැන් මම එකක් බොරු කරන්න දැන් අර සීනි කතාවෙන් ගත්තාම මේ භෞතිකවාදී උත්තරේ හරි. තව පැත්තකට ගන්න පුළුවන් එක පිරිමි ළමෙක් ඉන්නවා මම එයාට කැමති. තව පිරිමි ළමෙක් ඉන්නවා මම එයාට අකමැති. හැබැයි දෙන්නම මට සමානව ආදරය කරනවා. නමුත් මං ආදරය කරන්නේ එක්කෙනෙක්ට විතරයි. ඉතින් ඒ අනුව ඒ ආදරය තමයි මට වැඩියෙන් දැනෙන්නේ. හැබැයි එතකොට තේරෙනවා මේ මම හදාගත්තේ විඥානය තුලින් හදාගත්ත එකක් තමයි මේ ආදරේ. ඒ කියන්නේ ඒක ඕනනම් විඥානය විතරයි ලෝකේ සත්‍ය කියලා ගන්නත් පුළුවන්. හැබැයි එහෙම ගත්තට සීනි කතාවට ඒක ගැලපෙන්නේ නැහැ. තේරුණාද? ඒ දෙකම හරි කියලා ඔප්පු කරන්නත් පුළුවන්, වැරදි කියලා ඔප්පු කරන්නත් පුළුවන්. ඉතින් මේ ලෝකේ තියෙන්නේ බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ වෙන එකක්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනස ශ්‍රේෂ්ඨ වෙනවා මනස පූර්වාංගම වෙනවා කියන්නේ මනස විතරක් තියෙනවා කියන එක නෙවෙයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. තව විදිහකට ගත්තොත් ඔය සමාධි භාවනා සූත්‍රය ඇතුලේ අජ්ජත්තානුපස්සී විහෙරති බාහි මං සිංහලෙන් කියන
අභ්‍යන්තර වශයෙන් දේවල් විමසනවා. ඒ කියන්නේ ඉන්ටර්නලයිස් කරනවා. බාහිරානුපස්සීත් බාහිරිනුත් කරනවා. එක්ස්ටර්නලයිස් කරනවා. දැන් හිතන්න චාමර මට බයිනවා මට ඒක එක්ස්ටර්නලයිස් කරන්න පුළුවන්. චාමර මහා නරක මිනිහෙක් මේ හාමුදුරුවන්ට බැන්න කියලා. මට ඒක ඉන්ටර්නලයිස් කරන්න පුළුවන්. වචන කියන්නේ අදහස් ටිකක් විතරයි මං කලබල වෙන්න ඕනේ නැහැම කියලා. හැබැයි එක වෙලාවක ඕක අභ්‍යන්තරව බාහිරව දෙවිදියට විමසනවා. අජ්ජත්තානුප බාහිද්දානුපස්සී දෙකෙන්ම අපි ඒක විමසනවා. ඉතින් මෙතනදී අපි දකින්න ඕනේ අර එක අදහසකින් මාරු වෙලා වෙන අදහසකට ගියාම හිත නිවෙනවා. අභ්‍යන්තරයේ බාහිර තමයි අපිට කරදර කරේ. බාහිර නෙවෙයි ඇත්තටම අභ්‍යන්තරයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා හිතුවම අපිට පොඩ්ඩක් හිත නිවාගෙන ඉන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලාවකට ඒක ප්‍රැක්ටිකල් නැති වෙනවා. ආයෙ අරගෙන හිතෙන්නත් ගන්නවා. ආයෙ හිතෙන්න ගන්නවා. නේ එතකොට අපිට බලන්න ඕන එහෙනම් මේකෙම මම කියන්නේ අපි විදිහට මම කියන්න මේ ලෝකේම ඩ්‍රීම් එකක් කියලා හිතුවොත් අපිට කලබල වෙන්න දෙයක් නැහැ නේ. ලෝකෙම ඩ්‍රීම් එකක් නම් ප්‍රශ්නේ නැහැ නේ. ඩ්‍රීම් එක ඇතුලේ මට ඕන වැඩක් කරන්න පුළුවන්. මට කවුරු හරි බැන්නත් ඒක ඩ්‍රීම් එකෙන් පාර්ට් එකක්. හැබැයි ඉතින් ඔහොම කිව්වට එක වෙලාවක ඩ්‍රීම් එක හර්ට්ෆුල් වෙනවා. ඩ්‍රීම් එක ඇත්ත ඩ්‍රීම් එක ඇත්ත වෙනවා. ෂේක්ස්පියර් කියලා තියෙන ලෝකයේ රංගමණ්ඩලයක් අපි නළුවෝ කියලා ටික වෙලාවකින් රඟපානවා කියන එක අමතක වෙනවා. ඇත්තටම තමයි අඬන්නේ. නාට්‍ය කොටසක් විතර තමයි අඬන්න තියෙන්නේ. ඉතින් එතකොට ඔන්න ඔය දෙකේම එකතුවක් තමයි මේ පැවැත්ම විදියට අපිට හම්බෙන්නේ. ඉතින් පැවැත්මෙන් නිදහස් වෙනවා කියන්නේ ඔය අවස්ථා දෙකෙන්ම අපි නිදහස් වෙනවා කියන එක. ඒක මේ ඒ අදහස හොඳයි. මොකද බහුතරයක් මිනිස්සු හිතන් ඉන්නේ මේ බාහිර ඒවලින් තමයි මට කරදර සිද්ධ වෙන්නේ. බාහිර ඒවලින් තමයි මම සතුටු වෙන්නේ කියලා. එහෙම හිතන මිනිස්සු වෙනස් වෙනවා. නෑ බාහිර විදියටම ගත්තා වුණාට මේ අභ්‍යන්තරයකින් ඇත්තටම මේක සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මේක කෙලවර නෙමෙයි. ඒක ස්ටොප් එකක්. ඒක අරකට වඩා හොඳයි. නමුත් එතනින් එහාට අපි තව හොයාගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඒ මුළු කතාව ඇතුළම වහන්සේගේ පොඩි මට හිතනවා එක දකින්න පොඩි එකපාර පැහැදිලිවම වෙනවා මේකේ කොහෙවත් මේ සැනසීම හරි මොකක් කරේ මේක අන්තක නෑ. මේ දෙපැත්තට දෝලණය වෙනවා මේ ජීවිතය. ඒතර සතුට දුක ඔය කියන එකට ඒක තමයි ජීවිතයේ ස්වභාවය. සහ මේ මැද තැනක ඉන්න. ඒ කියන්නේ මේක මෙහෙම්මයි කියලා මේ කෙලවරට යන්නත් එපා. එයා ඕනෙමයි කියලා හිතන්නත් ඕනේ එපාමයි කියලා හිතන්නත් ඕනේ නේද? ඒක මැද තැනක අර සින්දුවත්නේ සමදා දුක සමදා සැප නොමැති ලෝකේ ඒ කවුද ඒක කියන්නේ? සෝමදිර්ක ජය. දැන් ඒක ලියලා තින්නේ කවුද දන්නේ නේ? ඒක දාර්ශනික සින්දුවක් ඒක. ජීවිතේ සමදා දුක සමදා සැප නොමැති ලෝකේ සිනහ වෙවි ඉන්න කියලානේ කියන්නේ. ඒක තමයි ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. නවල නිකන් ඉන්නේ. දුක හිතුණත් hina වෙන්න නේද? ලේසි නෑ කන්නට වඩා හැඬුවත් කමන්නේ නැහැ hina වෙන්න. මම හිතන්නේ අපි පැයකමාරක් විතර කතා කරා හම්බුනේ මොන විදිහට කතාව මේ මම හිතනවා ප්‍රශ්නත් ඇවිල්ලා තිබුණා සහ මේ යෝජනාවක් තියෙනවා මේ කතාව මෙතනින් එහාටත් පොය දවසක මෙහෙම අරන් යමු කියලා. ඒතකොට දැන් මේක දැක්කහම සමහර වෙලාවට ගොඩක් අයට දැන් සමහරට සාම්ප්‍රදායික අපි දැකපු බණක් නොවන නිසා මේ කතා බහ සමහර කෙනෙක්ට ඒකට අකමැති වෙන්නත් පුළුවන් සහ තව කට්ටියක් ඉන්න පුළුවන් අපෝ බණද කියලා මේකට නොයන කණ්ඩායමක් ඉන්නත් පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ සමහරට මේකට මේ ඇතුල් වෙන්නත් ඒකින්ද අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. ඒකින්ද අපි මේ ඊළඟ මේ සාකච්ඡාවෙත් මේ සාකච්ඡාව මේ කණ්ඩායමට එපා වෙනකම් අපි කරගෙන යමු. හරිද? කණ්ඩායමට ඇත්තටම මෙතනදී අපි බලන්න ඕනේ. දැන් අද පොයේ දවසේ හාමුදුරුවෝ ගොඩාක් බණ කියනවා. ඉතින් ඒ බණ කැමති කට්ටිය ඒ බණ අසත්වා. මම හිතන්නේ අපි මෙතන මේක පටන් ගත්තේ ඊට මේක අනිත් පබ්ලික් එකක් නෙවෙයි. ගොඩක් දේවල් අපිට පබ්ලික් ෆෝරම් වල කියන්න අමාරුයි. ඒ වුණාට මෙතන තියෙන්නේ ඊට වඩා මේ කල්යාණ මිත්‍රෙක් එක කරන සාකච්ඡාවක්. මොකද මම මේ වයසෙම මේ ගොඩක් කට්ටිය දැන් ශමිලා වගේ තව ගොඩක් කට්ටිය මම අඳුරන කට්ටිය. ඉතින් ඒ නිසා අපිට එකම මමත් ඒ ජීවිතේ ඉඳලා තියෙනවා මට ඒක තේරෙනවා. ඉතින් අපි ඒ වගේ සාකච්ඡාවක් කරන එක වඩා සුදුසුයි මම හිතන්නේ සාම්ප්‍රදායික බණ දේශනාවක් කරනට වඩා ඕනනම් ඉතින් එහෙමත් වටාපතරම් කරන්න පුළුවන්. ඕනනම් එහෙම જાති එකක් කරනවා ඔහොමත් පුළුවන්. මේ සහ සමහර ප්‍රශ්න වලට අපිට එහෙම උත්තර දෙන්න හම්බුන්නේ අපි ඒක ඉදිරියට කතා කරමු. සහ මේ කොහොමුණත් අපි මේ එකම දේවල් කතා කරන්නේ අපි මේගොල්ලන්ටත් යෝජනා කරමු අපිට මේක මාතෘකාව අපි ඉදිරියට වෙනස් වෙනවා නම් කියන්නේ ජීවිතය සම්බන්ධ සාමාන්‍ය ජීවත් වීම කියන එකේදී මුහුණ දෙන ගැටලු වලට ආසන්න මොකක් හරි මාතෘකාවක් ඔස්සේ මේ කතාව ඉස්සරහටත් මේ අරගෙන යන බලාපොරොත්තුවෙන් එහෙනම් අද අපි මේ වැඩසටහන නිමා කරමු. එහෙනම් හැමදිනාටම අවසාන වශයෙන් චාමර සුසන්ත ඇතුළු මේ ගොඩක් දෙනා මේකට කැපුණා. ඒ වගේම මෙතන හැමදිනාටම මම කියන්නේ මම අර අපි කතා කරපු එකේ සමරි එකක් විදිහට ගත්තොත් ආදරය කියන එකට වඩා මම උත්සාහයක් දෙන්න හැදුවා ඉස්මතු කරන්න පරාර්ථ චර්යාව සහ තමන් පිළිබඳ අඳුනා ගැනීම කියන අදහස් දෙක. අන්න ඒ අදහස් දෙක පොය දවසේ පණිවිඩය වෙනුවෙන් ඉතිරි කරන්න මම කැමති. පරාර්ථ චර්යාව සහ තමන් අඳුනා ගැනීම. ඒ දෙක තමයි මේකේ කී මැසේජ් එක. ඉතුරු ටික ඔක්කොම මේක වටේ තිබුණ අයිසිං. අර මේ මම අද Facebook post එකක් දැක්කා. මේ
පෝඩා දහම් පණිවිඩය. ඒ කියන්නේ පෝදා දහම් පණිවිඩය දාලා තිබුණයි. කවුරුහරි විහිළුවට පෝඩා දහම් පණිවිඩය. ඒ කියන්නේ දැන් දහම් පණිවිඩයට කියලා තියෙන්නේ පලැන්ඩෝ යන්න කියලා. හරිද? එතන තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවක වෙනස් ආකාරයකට ආයි දහම් පණිවිඩයෙන් අරගෙන එන්න ලැබීම සතුටක්. එහෙනම් අපි කතාව මෙහෙම මේ ඉවර කරමු. බොහොම ස්තුතියි සම්බන්ධ වෙච්ච හැමෝටම. තේරුම් ගන්න.